දැන් මම මේ අවස්ථාවේදී ඕගලන්ට ඉදිරිපත් කරනවා සමතුලිතතාවය. ඒ කියන්නේ යුනිට් 1 යුනිට් 12 යටතේ එන මේ යුනිට් 12 ගේ ෆිසිකල් කෙමිස්ට්‍රි පාඩමක්. මේ ෆිසිකල් කෙමිස්ට්‍රි පාඩමේ යුනිට් 12 වැඩෙන්නේ සමතුලිතතාවය. ඉක්විලිබ්‍රියම් කියන එක සමතුලිතතාවය. හරිද? සමතුලිතතාවයේ යුනිට් 12 ෆිසිකල් කෙමිස්ට්‍රි යට තමයි මේ වැඩෙන්නේ. ෆිසිකල් කෙමිස්ට්‍රි කියන්නේ කෙමිස්ට්‍රි පාර්ට් එකට වැඩෙන්නේ. ඒක ගැන මුලදී මම විග්‍රහයක් කළා ඔයගලන්ට. කෙමිස්ට්‍රි යට වැඩෙන සමතුලිතතාවය කියන එකකේ යුනිට් 12. මේ අර්ථයේ පළවෙනි උපයෝගයේ රසායනික සමතුලිතතාවය දෙක අයනික සමතුලිතතාවය තුන්වෙනි එක කලාප සමතුලිතතාවය හතරවන කොටසට මම දානවා ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය. ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය මේ ෆිසිකල් කෙමිස්ට්‍රි කියන්නේ කෙමිස්ට්‍රි වල ඉතාම වැදගත් කොටසක් සහ තර්කානුකූල කොටස් ගණිතමය කොටස් විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙන මේ ෆිසිකල් කෙමිස්ට්‍රි කියන කොටස යටතේ වැටෙන්නේ. එතකොට මේ ෆිසිකල් කෙමිස්ට්‍රි යටතේ අධ්‍යයනය කරන මේ කොටස් විශේෂ වශයෙන්ම දැන් මීට කලිනුත් අපි පාඩම් කීපයක්ම ෆිසිකල් කෙමිස්ට්‍රි යටතේ වැටෙනේ අධ්‍යයනය කරා මුලදී අධ්‍යයනය කරන්න තියෙනවා. එතකොට මේ පාඩම් වලින් විශාල ගැටළු ප්‍රමාණයක් A level chemistry paper එකේ essay එකේ විශේෂයෙන් essay එකේ සහ structure essay එකේ ව්‍යුහගත රචනාවල මේ පාඩම් වල විශාල ප්‍රශ්න ප්‍රමාණයක් අඩංගු වෙනවා අන්තර්ගත වෙනවා. ඒ විතරක් නෙමෙයි MCQ විශාල ප්‍රමාණයකුත් මේ පාඩම් වලින් වැටෙනවා MCQ paper එකට. ඒතකොට මේ වැදගත්කම තමයි අපිට paper එකෙන් විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් ඒකකයක් ලෙස මේ යුනිට් 12 හඳුන්වන්න පුළුවන්. හරි ඒ ගැන සෑහෙන වැදගත්කමක් තියෙනවා සහ මේකේ සංකීර්ණ මට්ටමේ ගැටලු තියෙනවා. ගොඩාක් ළමයින්ට අපහසු මේ එක් කොටසක් ලෙස ෆිසිකල් කෙමිස්ට්‍රි ඉදිරිපත් කරන්න පුළුවන්. ෆිසිකල් කෙමිස්ට්‍රි ගොඩාක් අය ගැටලු විසඳීම තර්කානුකූල පාඩමක් නිසා ගැටලු විසඳීමේ අපහසුතාව සහ සිද්ධාන්තවල නියම තියරි දැනුම, නියම මූලික තියරි දැනුම, තියරි වල තියෙන හරිය අවබෝධයක් නැතුව ඉස්සරහට කරගෙන ගිය ඔහේ කරගෙන යනවා කරන්න වාලේ කරගෙන යනවා කියන ඒ විදිහට කරපු ළමයි ඉන්නවා. ඒතර ඒගොල්ලන්ට මේවා සම්බන්ධයෙන් ගැටලු වලට හරියට තාර්කික පිළිතුරු ලබා දීමේ අපහසුතාවයක් තියෙනවා. හරිද? එතකොට ඒ නිසා මම ඒක ඕනතරම් ක්ලාස් වලදී දැකලා තියෙනවා. ක්ලාස් වලට එන ළමයින්ගේ පෙළක්කට මේක සුළු කරන්න බෑ. පෙළක්කට තරකානුකූලව ගැටලුවක් විසඳ ගන්න බෑ. එතකොට අපි දැන් මෙතනදී පැහැදිලි කරගෙන යනවා මම මේ පාඩම් මාලාවේ යටතේදී සියලුම තියරි කොටස් ඊටාම සරල මට්ටමේ සිට ගැඹුරු අවස්ථාව දක්වා පැහැදිලි කරගෙන යනවා සහ ඒ සම්බන්ධ වෙන ගැටලු දැන් රසායනික සමතාවය ගත්තොත් ඒ සම්බන්ධ වෙන ගැටලු සරලම ගැටලුවේ සිට සංකීර්ණ ගැටලුව දක්වා සියලුම තියරි කොටස් ආවරණය වන ලෙස මම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ඒකක කොටස් සම්බන්ධයෙන් මම නිබන්ධන සරල මට්ටම සහ සංකීර්ණ මට්ටම වශයෙන් නිබන්ධන කීපේ බැගින් සමහර ඒවාට නිබන්ධන 2-3 බැගින් නම් සපයලා තියෙනවා ක්ලාස් එකේදී ඔයගොල්ලෝ ලබා ගන්නවා. රසායනික සමතාවයේ පළවෙනි ටියුට් එක මම ඔයගොල්ලෝ ලබාගෙන නැති මේ සම්බන්ධයෙන් තවත් නිබන්ධනයක් තියෙනවා දෙවෙනි නිබන්ධනය ඔයගොල්ලන්ට මේ රසායනික සමතුලිතතාවය සම්බන්ධයෙන් දෙවෙනි නිබන්ධනයේ සංකීර්ණ ගැටලු අන්තර්ගත වෙලා තියෙනවා. දැන් ඒතර අද මම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන අයනික සමතුලිතතාවය කියන කොටසේ මොකද දැන් ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය කියන කොටසම මූලිකව මුලදීත් මම හැඳින්නුවා මේකම යුනිට් 13 විද්‍යුත් රසායනය. දැන් අලුත් සිලබස් එකේ යුනිට් 13 විද්‍යුත් රසායනය යටතේ තමයි මම ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය කියන එක පැහැදිලි කිරීම සිදු කරන්නේ. සමතුලිතතාවය ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය කියන එක ඉලෙක්ට්‍රෝන ආශ්‍රිත සමතුලිතතාවය යුනිට් 13 විද්‍යුත් රසායනය යටතේ ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි යටතේ මම මේක පැහැදිලි කිරීමක් සිදු කරනවා. දැන් මම මෙතෙන්දි පැහැදිලි කරන්නේ ෆිසිකල් කෙමිස්ට්‍රි වල යුනිට් 12 යටතේ මේ දෙවෙනි කොටස අයනික සමතුලිතතාවය කියන කොටසයි පැහැදිලි කරන්නේ. අයනික සමතුලිතතාවයේ කොටස් දෙකක් තියෙනවා. එක කොටසක් තමයි මද වශයෙන් ද්‍රව්‍ය අයනික සංයෝග ජලීය ද්‍රාවණ තුල දක්වන සමතුලිතතාවය. එකක් තමයි අල්ප වශයෙන් ද්‍රව්‍ය අයනික සංයෝග ජලීය ද්‍රාවණ තුල දක්වන සමතුලිතතාවය තමයි මේ යටතේ වැදෙන එක කොටසක්.
අනිත් කොටස තමයි අම්ල භස්ම සමතුලිතතාවය. එතකොට ආයනික සමතුලිතතාවය යටතේ කොටස් දෙකක් තියෙනවා. තවත් කොටස් දෙකක් තියෙනවා. ආයනික සමතුලිතතාවය යටතේ අපිට අධ්‍යයනය කරන්න කොටස් දෙකක් තියෙනවා. එතකොට එක කොටසක් ලෙස මට හඳුන්වන්න පුළුවන් අල්ප වශයෙන් ද්‍රව්‍ය. අල්ප වශයෙන් ද්‍රව්‍ය. ද්‍රව්‍ය අයනික සංයෝග. අයනික සංයෝග අල්ප වශයෙන් ද්‍රව්‍ය අයනික සංයෝග ජලීය ද්‍රාවණ තුල දක්වන සමතුලිතතාවය. ජලීය ද්‍රාවණ තුල දක්වන සමතුලිතතාවය. right අනිත් කොටස තමයි අනික සමතුලිතතාවය යටතේ වැටෙන්නේ අම්ල භස්ම සමතුලිතතාවය. අම්ල සහ භස්ම සමතුලිතතාවය. acid base equilibrium කියන එක අම්ල භස්ම සමතුලිතතාවය. හරිද? right එතකොට මම මේ කොටස් ටික සම්පූර්ණයෙන්ම ආවරණය කරනවා. යුනිට් 13 ඉලෙක්ට්‍රෝන සමතුලිතතාවයට ඇතුළත්ව සියල්ලම ආවරණය කරනවා. මේ පාඩම් මාලාවට සහභාගී වෙලා මේ සම්බන්ධ පුළුල් දැනුමක් තාමත් අංග සම්පූර්ණ දැනුමක් ඕකලන් ලබා ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන් සහ සරල මට්ටමේ ඉඳන් සංකීර්ණ ගැඹුරුම තැන දක්වා හැම ආකාරයකම ගණන් තීරි කොටස් සම්පූර්ණයෙන්ම ආවරණය වන ලෙස සියලුම තීරි කොටස් ආවරණය වන ලෙස සැකසූ විවිධාකාරයේ ගණන් අලුත් ගැටලු අලුත් වර්ගවල ගැටලු විභාග වලට දැන් අලුතෙන් එක්සෑම් වලට ඉන්න නවතම ගැටලු විශාල වශයෙන් විසඳීමට මම ඔයගොල්ලෝ විසඳන ආකාරය ඔයගොල්ලන්ට පුහුණු කරනවා තීරි කොටස් සම්පූර්ණයෙන්ම ආවරණය කළ පසු. හරි ආවරණය කිරීමත් සමගම සහ ඊට පසුවත් විශේෂ මගේ ඇඩ්වාන්ස් ෆිසිකල් කෙමිස්ට්‍රි ටියුට් යටතේ මේ සම්බන්ධ ගැටලු මම විශාල ප්‍රමාණයක් විසඳීමට බලාපොරොත්තු වෙනවා. හරි. ඒතර මම දැන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන ආයනික සමතුලිතතාවය කියන කොටසේ දැන් රසායනික සමතුලිතතාවයට අදාළ තියරි විශේෂ කරුණු මාත් එක්ක සම්බන්ධ වෙන ශිෂ්‍යයන්ට ඉදිරියේදී තවදුරටත් මේ ගැන අධ්‍යයනය කරන්න පුළුවන් සහ ගැටලු තවත් විසඳීමට පුළුවන්. විසඳලා තවත් මේ ගැන දැනුම පුළුල් කරගන්න පුළුවන්. දැන් ආයනික සමතුලිතතාවය කියන කොටසේ මම දැන් මේ වෙලාවේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා අල්ප වශයෙන් ද්‍රව්‍ය අනික සංයෝග ජලීය ද්‍රාවණ තුළ දක්වන සමතුලිතතාවය. ඊට පස්ව තමයි අම්ල භස්ම සමතුලිතතාවය කියන කොට සාකච්ඡා කරන්නේ. එහෙනම් දැන් මම සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන කොටස අල්ප වශයෙන් ද්‍රව්‍ය අනික සංයෝග ජලීය ද්‍රාවණ තුළ දක්වන සමතුලිතතාවය. හරි right ඊට අදාළව ඔයගොල්ලන්ට නිබන්ධනයක් ලබා ගැනීමට පුළුවන් මේ යට තියෙන සරල ගැටලු මූලික සිද්ධාන්ත වලට අදාළව මූලික තීරීක ඔයගොල්ලන්ගේ ඔළුවට දාගන්න ඕනේ සරල ගැටලු මේ නිබන්ධනය යටතේ අම්ල මද වශයෙන් ද්‍රව්‍ය අනික සංයෝග ජලීය ද්‍රාවණ තුල දක්වන සමතුලිතතාවයට අදාළ සම්බන්ධ මෙවැනි නිබන්ධනයක් ඔයගොල්ලන්ට ක්ලාස් වලදී ලබා ගන්න පුළුවන් ඒ නිබන්ධන යටතේ මේ සම්බන්ධව තියෙන අල්ප වශයෙන් ද්‍රව්‍ය අනික සංයෝග සම්බන්ධ සරල මට්ටමේ ගැටලු විසඳා මූලික තියරි එක ඔයගොල්ලන්ට ඔළුවට දා ගන්න පුළුවන් ඒ පිළිබඳ හොඳ අයිඩියා එකක් අදහසක් ගන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් මෙම නිබන්ධනයේ ආශ්‍රිත ගැටලු විසඳලා. ඒකට දැන් හැම කෙනෙක් ගාවම මෙම නිබන්ධනය තියෙන්න ඕනි මේ තියරි එක මූලික ගැටලු ටිකම විසඳනයගෙන යනකොට ඊට පස්සේ අපි සංකීර්ණ ක්‍රමක්‍රමයෙන් සංකීර්ණ ගැටලු වලට යන් ඒ සම්බන්ධයෙන් වෙනත් නිබන්ධනත් සැපීම මම සිද්ධ කරනවා මම ක්ලාස් වලදී ලබා ගන්න පුළුවන්. right එහෙනම් මගේ මාතෘකාව අල්ප වශයෙන් ද්‍රව්‍ය අනික සංයෝග ජලීය ද්‍රාවණ තුල දක්වන සමතුලිතතාවය. right දැන් අපි තේරුම් ගන්න ඕනේ ඉස්සලා මොකද්ද අල්ප වශයෙන් ද්‍රව්‍ය අනික සංයෝගයක් කියන්නේ කියලා. අල්ප වශයෙන් ද්‍රව්‍ය අනික සංයෝගයක්. එතකොට සමතුලිතතාවය කියන්නේ මොකක්ද කියන මම මුලදී මූලික වශයෙන් පැහැදිලි කිරීමක් කළා තියෙනවා. එතකොට දැන් අල්ප වශයෙන් ද්‍රව්‍ය අනික සංයෝගයක් කියන්නේ මොකද්ද? ඇයි මේ වගේ අල්ප වශයෙන් ද්‍රව්‍ය අනික සංයෝග මෙහිදී භාවිත කරන්නේ කියන එක. එතකොට අල්ප වශයෙන් ද්‍රව්‍ය අනික සංයෝග ද්‍රව්‍ය අයනික සංයෝග සලකන අයනික සංයෝග ජලීය ද්‍රාවණ තුල දක්වන සමතුලිතතාවය ජලීය ද්‍රාවණ තුල දක්වන සමතුලිතතාවය හරි දැන් ඒතර අපන් අධ්‍යයනය කරන කොටස අල්ප වශයෙන් සාකච්ඡා කරන කොටස අල්ප වශයෙන් ද්‍රව්‍ය අනික සංයෝග ජලීය ද්‍රාවණ තුළ දක්වන සමතුලිතතාවය. ද්‍රාව්‍යතා ගුණිතය කියන සංකල්පය තමයි මම මේදී පැහැදිලි කරන්න යන්නේ. හරි. right එතකොට මොකද්ද අල්ප වශයෙන් ද්‍රව්‍ය අනික සංයෝගයක් කියන්නේ? හරිද මොකද්ද පූර්ණ වශයෙන් ද්‍රව්‍ය ඉහළ වශයෙන් ද්‍රව්‍ය අනික සංයෝගයක් කියන්නේ? දැන් අපි දන්නවා සමහර අනික සංයෝග තියෙනවා ජලයේදී ඉතා හොඳින් ද්‍රව්‍ය වෙනවා. ජලයේදී ඉතා හොඳින් ද්‍රව්‍ය වෙලා
මුළුමනින්ම වගේ අයනීකරණය වෙලා ජලයට විශාල වශයෙන් අයන සපයනවා. දැන් උදාහරණයක් විදිහට සෝඩියම් ක්ලෝරයිඩ් වගේ ලවණයක් සැලකුවොත් සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් තුළ මුළුමනින්ම වගේ සම්පූර්ණයෙන්ම දිය වෙලා සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් සැලකුවොත් මේ ජලීය ද්‍රාවණයේදී සම්පූර්ණයෙන්ම අයනීකරණය වෙලා සෝඩියම් අයන සහ ක්ලෝරයිඩ් වලට අයනීකරණය වෙලා විඝටනය වෙලා යනවා. අපි කියනවා අයනීකරණය වෙනවා. විඝටනය වෙන අයන වලට ගැලවිලා යනවා. අයන වලට කැඩෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය සම්පූර්ණ වශයෙන් අයනීකරණය වෙනවා. සම්පූර්ණ වශයෙන්ම අයන වලට ගැලවිලා වෙන්ක වෙලා යනවා. සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් ගත්තාම එතන තියෙන අයන ප්‍රමාණය ඉතාම ඉහළයි. හරිද? ඉතාම ඉහළ වශයෙන් ජලීය ද්‍රාවණය වෙනවා. මෙයාගේ ජලීය ද්‍රාවණය තුළ තියෙන කැටායන සහ ඇනායන සාන්ද්‍රය ඉතාම ඉහළයි. සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් ගත්තාම ඒ ජලීය ද්‍රාවණය තුළ තියෙන අයන සාන්ද්‍රය ඉතාම ඉහළ බැවින් අපි සෝඩියම් ක්ලෝරයිඩ් වගේ ජලීය ද්‍රාවණයක් සැලකුවා මේක තුළ ඉතාම හොඳින් විදුලි විද්‍යුත් සන්නායකතාවයක් තියෙනවා. මොකද ජලීය ද්‍රාවණය තුළ අයන තියෙන අයන ප්‍රමාණය ඉතාම ඉහළයි. හරිද? එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් වගේ ජලීය ද්‍රාවණයක් සැලකුවාම අපි මේක හඳුනන්න පුළුවන් ඉතාම ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. මොකද අපි මූලික වශයෙන් විද්‍යුත් රසායන පාඩමේදී ඉස්සරහට ඉගෙන ගන්නවා විද්‍යුත් විච්ඡේද විද්‍යුත් අවිච්ඡේද සහ සන්නායකතාවය පිළිබඳ මිනුම් සහ ඒ සම්බන්ධ විස්තර නිව් සිලබස් එකේ යටතේ අපිට අධ්‍යයනය කරන්න තියෙනවා. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් කියන හොඳ විද්‍යුත් විච්ඡේදයක්, ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. මොකද මෙයාගේ ජලීය ද්‍රාවණයක් තුළ තියෙන අයන ප්‍රමාණය වැඩි. සන්නායකතාවය ඉහළයි. ඉහළ වශයෙන් ද්‍රාවය අනික සංයෝගයක්. හරි? එතකොට මේ ද්‍රාව්‍යතා ගුණිත අල්ප වශයෙන් ද්‍රාවය අනික සංයෝග තමයි මෙම සමතුලිතතාවය අර්ථයේ මේ ද්‍රාව්‍යතා ගුණිත කියන සංකල්පය අපි මෙතන කතා කරන්න යන්නේ. මේ සංකල්පය යෙදීමට භාවිතා කරන්නේ මේ වගේ ඉහළ වශයෙන් ද්‍රාවය අනික සංයෝග නෙමෙයි අල්ප වශයෙන් ද්‍රාවය අනික සංයෝග. දැන් උදාහරණයක් විදියට අපි සලකමු බේරියම් සල්ෆේට් වගේ අනික සංයෝගයක්. ඒතකොට බේරියම් සල්ෆේට් වගේ අනික සංයෝගයක් සලකුවොත් එහෙම මෙයාගේ ජලීය ද්‍රාව්‍යතාවය ඉතාම පහත්. අල්ප වශයෙන් ඉතාම අල්ප වශයෙන් තමයි මෙයාගේ මාධ්‍යයට ලැබෙන්නේ. අයන වර්ග ආංශික විඝටනයක් තමයි මෙයාගේ තියෙන්නේ. ඉතාමත් ආංශික ලෙසයි මෙයාගේ අයන මාධ්‍යයට සපයන්නේ. බේරියම් 2+ සහ සල්ෆේට් අයන ලෙස ආංශික විඝටනයක් තමයි ලබා දෙන්නේ. ආංශික විඝටනය ඇතුළත බේරියම් අයන සහ සල්ෆේට් අයන ප්‍රතිවර්ත සහ මද වශයෙන් විඝටනය වෙලා බේරියම් අයන සහ සල්ෆේට් අයන මාධ්‍යයට ලැබෙනවා. ඒතර මෙයා අපි සලකන්නේ අල්ප වශයෙන් ද්‍රව්‍ය අනික සංයෝගයක් ලෙස. දැන් උදාහරණයක් විදිහට සිල්වර් ක්ලෝරයිඩ් සලකුවොත් මෙයා ඉතාමත් ආංශික විඝටනයක් මගින් ඉතා පහත් ද්‍රව්‍යතාවයක් වෙනවා. ඉතාම ආංශික ඉතා පහත් ද්‍රව්‍යතාවය මේගොල්ලෝ ඉහළ ද්‍රව්‍යතාවයන් සහිත සංයෝග ඉතා පහත් ද්‍රව්‍යතාවයක් වෙන්නනවා. ආංශික ලෙස ඒ කියන්නේ මද වශයෙන් විඝටනය වෙලා සිල්වර් අයන සහ ක්ලෝරයිඩ් අයන මාධ්‍යයට සපයනවා. එතකොට මේක විඝටනයේ ප්‍රත්‍යවර්ත ක්‍රියාවලියක්. මේ ප්‍රත්‍යවර්ත ක්‍රියාවලිය තමයි අපි සමතුලිතතාවයට එළඹෙනවා කියලා මූලික වශයෙන් සඳහන් කර ප්‍රතිවර්ත ක්‍රියාවලිය සමතුලිතතාවයට පත් වෙන්න පුළුවන්. හරිද? එතකොට මම මෙතනදී ප්‍රත්‍යවර්ත ක්‍රියාවලිය අල්ප වශයෙන් විඝටනයක් ආංශික විඝටනය ලෙස සැලකෙනවා. මේ ප්‍රත්‍යවර්ත ක්‍රියාවලිය මෙයාගේ මාධ්‍යන අල්ප වශයෙන් විඝටනයෙන් බේරියම් සල්ෆේට් විඝටනයෙන් අල්ප වශයෙන් බේරියම් අයන සල්ෆේට් යන මාධ්‍ය ලැබෙන අතර සිල්වර් ක්ලෝරයිඩ් විඝටනය අල්ප වශයෙන් සිල්වර් සහ ක්ලෝරයිඩ් යන මාධ්‍යයට සපයනවා. නමුත් සෝඩියම් ක්ලෝරයිඩ් වගේ ලවණයක් ඉහළ ද්‍රව්‍යතාවයක් ඇති බැවින් ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක් බැවින් මේදී ඉහළ වශයෙන් මාධ්‍යයට සෝඩියම් අයන සහ ක්ලෝරයිඩ් යන ලැබෙන නිසා මෙවැනි සංයෝග ද්‍රව්‍යතා ගුණිත කියන සංකල්පය යෙදීමට භාවිතා කරන්නේ නැහැ. නැත්නම් අල්ප වශයෙන් ද්‍රව්‍ය අනික සංයෝග ලෙස අපි සලකන්නේ නැහැ. හරි? රයිට්. එතකොට දැන් අපි බලන්න ඕනේ ඇයි ද්‍රව්‍යතා ගුණිතය සංකල්පය මේ වගේ ඒවට දාන්නේ නැත්තේ? ඇයි මේ වගේ ඒවට ද්‍රව්‍යතා ගුණිතය කියන සංකල්පය නොයදන්න හේතුව මොකක්ද කියන එක මේ පාඩම ඉදිරියට යනකොට මේ පාඩම අවසානයේදී ප්‍රායෝගිකව මම ඒ සම්බන්ධව කියන්නේ විශේෂ නිර්දේශ සීමාවෙන් එහාවත් ඒ සම්බන්ධව විස්තරයක් කරනවා. මේ වගේ දෙයකට ඇයි අපි ද්‍රව්‍යතා ගුණිතය නැත්නම් මෙන්න මේ තියරි එක මේ ආයනික සමතුලිතතාවයේ මේ තියරි එක ඇයි මේ වගේ දේවල් වලට යොදන්නේ නැත්තේ කියන එක මම ඉස්සරහදී පොඩි ප්‍රායෝගික විස්තරයක සහිතව පැහැදිලි කරනවා. රයිට්? එතකොට දැන් මූලිකව මම මෙහෙම පැහැදිලි කරන්නම්. අපි දැන් බලමු ද්‍රාව්‍යතාවය කියන්නේ මොකද්ද? සම්තුලිත ද්‍රාවණයක් කියන්නේ මොකක්ද කියලා. ද්‍රාව්‍යතාවය කියන්නේ මොකද්ද? සම්තුලිත ද්‍රාවණයක් කියන්නේ මොකක්ද කියන එක අපි දැන් බලමු සාකච්ඡා කරලා. හරිද? ද්‍රාව්‍යතාවය කියන්නේ මොකද්ද? ද්‍රාව්‍යතාවය solubility එක ද්‍රාව්‍යතාවය. 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 එතකොට ද්‍රාව්‍යතාවයේ අර්ථය දැන් අපිට කතා කරන්න පුළුවන් කිසියම් ද්‍රාව්‍යයක් කිසියම් ද්‍රාවකයක් තුල කිසියම් ද්‍රාවයක ද්‍රාව්‍යතාවය පිළිබඳව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. solubility එක ගැන කතා කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට සෝඩියම් ක්ලෝරයිඩ් වගේ අයනික සංයෝගයක් ගත්තොත් එයාගේ ජලය තුල ද්‍රාව්‍යතාවය නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක පවතින ද්‍රාව්‍යතාවය ඉතාමත් මිහිල
අගයක් වෙනවා. මොකද සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ඉතා ඉහළ වශයෙන් ද්‍රාව්‍ය අනික සංයෝගයක් නිසා ඒකේ ද්‍රාව්‍යතාවය ඉතාම ඉහළයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට සැලකුවොත් සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක ඝන ඩෙසිමීටර එකක් සැලකුවොත් ඒ ඝන ඩෙසිමීටර එක තුළ පවතින සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රමාණය ඝන ඩෙසිමීටරයක් තුළ සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක ජලයේ ඝන ඩෙසිමීටර එකක් සැලකුවොත් ඒ ජලයේ ඝන ඩෙසිමීටර එක තුළ දිය වෙලා තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රමාණය ඉතාම ඉහළයි. හරිද? ද්‍රාව්‍යතාවය ඉතාම ඉහළයි. අපි සැලකුවොත් යම් කිසි උෂ්ණත්වයක් අපි කාමර උෂ්ණත්වය සැලකුවොත් එතන සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයේ ඩෙසිමීටරයක් ගත්තොත් ඒ ඩෙසිමීටරයක් තුළ නැත්නම් ජලයේ ඩෙසිමීටරයක් සැලකුවොත් ඒ ජලයේ ඩෙසිමීටරය තුළ දිය වෙලා තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රමාණය ඉතාම ඉහළයි. ඒ කියන්නේ මෙහා සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ද්‍රාව්‍යතාවය ඉතාමත්ම ඉහළ අයනික සංයෝගයක්. ඒතකොට බේරියම් සල්ෆේට්, ලෙඩ් සල්ෆේට්, සිල්වර් ක්ලෝරයිඩ් වගේ අයනික සංයෝග සැලකුවොත් මේගොල්ලොන් ජලයේ ඩෙසිමීටරයක් සැලකුවොත් ඩෙසිමීටරයක් තුළ එයාගේ ද්‍රාව්‍යතාවය ගත්තොත් ඉතාම පහත් අගයක්. මොකද ඒගොල්ලෝ අල්ප වශයෙන් තමයි දිය වෙන්නේ. ඉතාම පහත් අගයක්. ඒ අල්ප වශයෙන් දිය වෙන ලෙඩ් සල්ෆේට්, සිල්වර් ක්ලෝරයිඩ් නැත්නම් බේරියම් සල්ෆේට් සංයෝගවල අල්ප වශයෙන් දිය වෙන ප්‍රමාණය තමයි අල්ප වශයෙන් අර ප්‍රතිවර්ත ලෙස නැත්නම් ආංශික ලෙස අයන වලට විඝටනය වීම සිද්ධ වෙන්නේ. හරි? රයිට්. එතකොට බලන්න අපි බලමු මෙහෙම දැන් ද්‍රාව්‍යතාවය කියන්නේ අපි පොඩ්ඩක් ද්‍රාව්‍යතාවයක සාන්ද්‍රණය අතර මොකක් හරි වෙනසක් තියෙනවද? අපි ඒකත් මෙතන මම කැල්කියුලේෂන් රසායනික ගණනයේ තුන්වෙනි ඒකකයට දෙත් මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරා. නමුත් ඕගොල්ලන්ට මේ වෙන විට මම දන්නේ ඒක කොයි වගේ අවබෝධයක් ඒ සම්බන්ධව තියෙනවද කියලා කොහොමත් මම ඒක පැහැදිලි කරන්න ද්‍රාව්‍යතාවය සහ සාන්ද්‍රණය අතර පවතින වෙනස. ද්‍රාව්‍යතාවය සහ සාන්ද්‍රණය අතර යම් වෙනසක් මොකද්ද කියන වෙනස? අපි දැන් එකම උෂ්ණත්වය සැලකුමු. යම් T කියලා උෂ්ණත්වය සැලකුමු. එකම උෂ්ණත්වයක් අපි කියමු කාමර රූම් ටෙම්පරේචර් කියලා. ඒ ද්‍රාව්‍යතාවය සහ සාන්ද්‍රණය T හිදී. T කියන උෂ්ණත්වයේදී අපි සැලකනවා අපි මෙහිම. අපි බලමු අපි ජලයේ ඩෙසිමීටරයක් සැලකුමු. ජලයේ ඩෙසිමීටරයක්. ජලය අපි ඩෙසිමීටර එකක් සැලකනවා. ජලයේ ඩෙසිමීටර එකක්. ජලයේ ඩෙසිමීටර එකක්. T කියන උෂ්ණත්වය ජලයේ ඩෙසිමීටර එකක උෂ්ණත්වය එම T හිදීම එම උෂ්ණත්වයේදීම එම T හිදීම එම T හිදී ද්‍රාවකීය ලෙස අපි ජලය තවත් ඩෙසිමීටරයක් සැලකුමු. මෙතන ජලයේ ඩෙසිමීටර එකක් සැලකුවා. ජලයේ ඩෙසිමීටරය. හරි? right. එතකොට ජලයේ ඩෙසිමීටරයක් සැලකනවා T කියන උෂ්ණත්වයේදී එම උෂ්ණත්වයේදීම තවත් ජලීය ද්‍රාවණි ජලීය සාම්පල් එක නැත්නම් ජලය කියන ද්‍රාවකයේ ඩෙසිමීටරයක් අපි සැලකුමු. හරි? එතකොට මේ ජලයේ ඩෙසිමීටර එක සැලකුවාට පස්සේ මේ ජලයේ ඩෙසිමීටර එක තුල T කියන උෂ්ණත්වයේ දිය වෙන්න පුළුවන් උපරිම දැන් මොන වගේ මම උදාහරණයක් ගන්නවා මෙතනදී සෝඩියම් ක්ලෝරයිඩ් NaCl උපයෝගී කරගෙන මම ද්‍රාව්‍යතාවය කියන සංකල්පයෙන් පැහැදිලි කිරීමට යන්නේ සහ ද්‍රාව්‍යතාවය සහ සාන්ද්‍රණය අතර තියෙන වෙනසයි පැහැදිලි කරන්න යන්නේ. මොකද මේ ඇත්තට මේ වෙනස මේ පාඩමේ ඉස්සරහට යන්න මූලික වශයෙන් අපිට ඕනි නිසා. හරිද? එතකොට ද්‍රාව්‍යතාවය කියලා අපිට හඳුන්වන්න පුළුවන් මේ දීලා තියෙන උෂ්ණත්වයේදී ජලයේ ඩෙසිමීටරයක් තුල දිය වෙන උපරිම සෝඩියම් ක්ලෝරයිඩ් උදාහරණයක් සැලකුවොත් T කියන උෂ්ණත්වයේදී ජලයේ ඩෙසිමීටරයක් තුල දිය වෙන උපරිම සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රමාණය අපි ද්‍රාව්‍යතාවය කියලා හඳුන්වන්න පුළුවන්. උපරිම ප්‍රමාණය දිය වුණා කියන්නේ ජලයේ ඩෙසිමීටර තුල NaCl මේ ජලීය ද්‍රාවණයේ සෝඩියම් ක්ලෝරයිඩ් වලින් අපිට සම්ප්‍රයුක්ත වුණා කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට මේ ජලයේ ඩෙසිමීටරය තුල T කියන උෂ්ණත්වයේදී දිය වෙන්න පුළුවන් උපරිම සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රමාණය දිය වුණාම ප්‍රමාණය තමයි අපි මේ උෂ්ණත්වයේදී මේක තුල NaCl වල ද්‍රාව්‍යතාවය කියලා හඳුන්වන්නේ. අපි හිතමු නිකන් දල වශයෙන් මම කියනවා මේ ඩෙසිමීටරයක් තුල සෝඩියම් ක්ලෝරයිඩ් NaCl අපි මවුල එකක් උපරිම වශයෙන් දිය මේ දල අගයක් මම ගන්නෙ උපරිම වශයෙන් මවුල එකක් දිය වුණා කියලා හිතමු උපරිම. ඔන්න තේරුම් ගන්න ගත්තු දල අගයක්. හරිද? නිවැරදි සත්‍ය වගේ නෙමෙයි දල අගයක් මම ගන්නවා. ජලයේ ඩෙසිමීටරයක් තුල සෝඩියම් ක්ලෝරයිඩ් උපරිම වශයෙන් මවුල එකක් උපරිම වශයෙන් දිය වෙන්න පුළුවන් කියලා. හරිද? එතකොට දැන් එහෙම දිය වුණාට පස්සේ මේ හැදෙන්නේ මොන ද්‍රාවණයක්ද? සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය. හැදෙන්නේ මොකද? NaCl ජලීය ද්‍රාවණය. හරිද? එතකොට ජලයේ ඩෙසිමීටරයක් තුළ උපරිම වශයෙන් සෝඩියම් ක්ලෝරයිඩ් මවුලයක් දිය වුණාට පස්සේ මේ ලැබෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක්. සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක්. එතකොට මේ සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයේ සෝඩියම් ක්ලෝරයිඩ් වල සාන්ද්‍රණය මොකක්ද? දැන් හැදුනේ මොකද්ද? ද්‍රාවකය මොකද්ද? ජලය. ද්‍රාවකය මොකද්ද? සෝඩියම් ක්ලෝරයිඩ්. ද්‍රාවණය මොකද්ද? සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය. මේක තමයි සොලියුට් එක, මේක තමයි සොල්වන්ට් එක, මේක තමයි සොලියුෂන් එක. ද්‍රාව්‍ය, ද්‍රාවකය සහ ද්‍රාවණය. හරිද? right. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් හැදුවා. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයේ මෙහි සාන්ද්‍රණය මොකද්ද? දැන් සාන්ද්‍රණය කියන එක අදහස මොකද්ද? සාන්ද්‍රණය කියන එකේ අර්ථයක් කියම තමයි ද්‍රාවණයක ඒකීය පරිමාවක තියෙන ද්‍රාව්‍ය මවුල ගන්න. ද්‍රාවණයක ඒකීය පරිමාවක තියෙන ද්‍රාව්‍ය මවුල ගත්තොත් සාන්ද්‍රණය.
කියලා හඳුනන්න පුළුවන්. එතකොට දැන් මෙතන සාමාන්‍ය ගත්තොත් අපි සලකමු ඒකීය පරිමාව ලෙස දැන් ද්‍රාවණයක ඒකීය පරිමාවක තියෙන ද්‍රව්‍ය මවුල ගන්න සාන්ද්‍රණයයි. අපි දැන් මෙතන ඒකීය පරිමාව ලෙස ජලයේ ඩෙසිමීටර එකක් සලකමු. එතකොට ජලයේ ඩෙසිමීටර එකක් සැලකුවොත් ජලයේ ඩෙසිමීටර එකක් තුල දිය වෙලා තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් මවුල ප්‍රමාණය කොච්චරද? 1යි. සහ ජලයේ ඩෙසිමීටරයක් තුල දිය වෙලා තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් මවුල ප්‍රමාණය 1යි. එහෙනම් ඒකීය පරිමාව අපි ජලයේ ඩෙසිමීටරයක් කියලා සැලකුවොත් ඒකීය පරිමාව වන ඩෙසිමීටර තුල දිය වෙලා තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් මවුල ප්‍රමාණය ගන්න ඩෙසිමීටර 1යි. මේ අවස්ථාවේ තියෙන්නේ මේ ජලීය ද්‍රාවණයේ සෝඩියම් ක්ලෝරයිඩ් මවුල 1යි. මවුල 1යි. එහෙනම් මෙතන තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය මොකක්ද? එහෙනම් මෙතන සෝඩියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය. එහෙනම් මේ සාම්පල් එක තුල මේ ද්‍රාවණය තුල මේ සෝඩියම් ක්ලෝරයිඩ් සාම්පල් එකේ ජලීය ද්‍රාවණය තුල සෝඩියම් ක්ලෝරයිඩ් වල සාන්ද්‍රණය NaCl concentration එක. ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් වල සාන්ද්‍රණය ගත්තොත් මම කොටු වරණේ සාන්ද්‍රණය අපි නිරූපණය කරනවා හෝ C අකුරකින් concentration එක මොකද්ද? 1 මවුල ඩෙසිමීටරයට. 1 මවුල ඩෙසිමීටරයට. හරි? හරි. එහෙනම් මේ ද්‍රාවණය සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය මේක තුළ තියෙන සෝඩි කොටු වරහණෙන් අදහස් කරන්නේ සාන්ද්‍රණය. හරිද? එතකොට NaCl වල සාන්ද්‍රණය ඩෙසිමීටරයට මවුල 1යි. හරිද? එහෙනම් මේ ඩෙසිමීටරයේ ඒකීය පරිමාව ලෙස ලැබුවොත් ඒක තුළ දිය වෙලා තියෙන NaCl මවුල ප්‍රමාණය 1යි. ඒ වගේම මම තවත් දෙයක් මෙතන සඳහන් කරනවා මේ ඩෙසිමීටර එක තුළ මම සැලකුවේ දිය වෙන්න පුළුවන් උපරිම සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රමාණය කොපමණද? මේ උෂ්ණත්වයේදී මේ සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයේ සාන්ද්‍රණය මොකද්ද? ඩෙසිමීටර මවුල 1යි. මේ T කියන උෂ්ණත්වය. හරිද? ඒ වගේම මේ සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයේ මම සැලකුවා මම මෙතනදී උපකල්පනය කළා ඩෙසිමීටර තුළ දිය වෙන්න පුළුවන් උපරිම NaCl මවුල ප්‍රමාණයත් 1යි. දිය වෙන්න පුළුවන් උපරිමයත් 1යි. හරිද? එතකොට දැන් දිය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය මොකද්ද? ඩෙසිමීටරයක් තුල මවුල 1යි. එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයේ ඩෙසිමීටරයක් සැලකුවොත් ඒ තුළ NaCl අන්තර්ගත වෙනවා. ජලයේ ඩෙසිමීටරයක් සැලකුවොත් ඒ තුළ NaCl අන්තර්ගත වෙනවා මවුල 1ක්. දැන් ජලය කියන ද්‍රාවකයේ ඩෙසිමීටරයක් තුළ දී වෙලා තියෙන උපරිම ප්‍රමාණය NaCl ප්‍රමාණය මවුල 1ක් කියලා මම උපකල්පනය කරලා සැලකුවා. එහෙනම් මේ දීලා තියෙන ද්‍රාවකයේ ඩෙසිමීටරයක් තුළ දී වෙන්න පුළුවන් උපරිම ද්‍රාව්‍ය මවුල ප්‍රමාණය ගත්තොත් එහෙම අපි ඒකට කියනවා ද්‍රාව්‍යතාවය. ද්‍රාව්‍යතාවයේ මේ උෂ්ණත්වයේදී මේක තුල මේ ඩෙසිමීටර තුල දිය වෙන උපරිම ප්‍රමාණය ද්‍රාව්‍ය මවුල් ප්‍රමාණය යගේ ද්‍රාව්‍යතාවය. දැන් උපරිම ප්‍රමාණය දිය වුණා කියලා අපි සැලකුවා. මවුල් එකක් තමයි එම දිය වෙන උපරිම ප්‍රමාණය කියලා සැලකුවා. එහෙනම් අපිට මෙතන ද්‍රාව්‍යතාවය ලෙස සලකන්න පුළුවන් මේ උෂ්ණත්වයේදීම සාන්ද්‍රණය මෙච්චරයි. මේ උෂ්ණත්වයේදී මේ NaCl වල solubility එක කියන්නේ ද්‍රාව්‍යතාවය ලෙස මම ගන්නවා ඒ 1යි මවුල ඩෙසිමීටර. ඒ කියන්නේ ජලයේ ඩෙසිමීටරයක් තුල NaCl මවුල එකක් දිය වෙලා තියෙනවා. උපරිම දිය වෙන්න පුළුවන් ප්‍රමාණය මෙච්චරයි. සාන්ද්‍රණය ගත්තා මෙච්චරයි. හරිද? හරි දැන් බලන්න ඕකවල මෙතන තියෙන වැදගත්කම මේ ද්‍රාවණය සම්බන්ධයෙන් සෝඩියම් ක්ලෝරයිඩ් වල සාන්ද්‍රණය ඩෙසිමීටර මවුල 1යි. මේ ද්‍රාවණය සම්බන්ධයෙන් සෝඩියම් ක්ලෝරයිඩ් වල ද්‍රාව්‍යතාවය ගත්තා ඩෙසිමීටර මවුල 1යි. එතකොට දැන් මෙතන වැදගත් දේ තමයි T කියන උෂ්ණත්වයේදී සාන්ද්‍රණය ප්‍රකාශ කරා මේ ද්‍රාවණය සම්බන්ධයෙන් T කියන උෂ්ණත්වයේදී ද්‍රාව්‍යතාවය ප්‍රකාශ කරා. හරිද? එතකොට සාන්ද්‍රණය සහ ද්‍රාව්‍යතාවය මේ අගයන් දෙකම මේ උෂ්ණත්වයේදී මේ ද්‍රාවණය සම්බන්ධයෙන් එකම අගයක් ගන්නවා. හරිද? right දැන් මෙතෙන්දී මම මෙහෙම දෙයක් කරනවා. මම හිතනවා මෙතනත් දැන් T උෂ්ණත්වය අර උෂ්ණත්වයේදීම මෙතනත් ජලයේ පරිමාව ඩෙසිමීටර එකක් තමයි සලකලා තියෙන්නේ. එතකොට මෙතෙන්දිත් මේ ජල පරිමාව තුල දිය වෙන්න පුළුවන් NaCl උපරිම ප්‍රමාණය මවුල එකම තමයි. ඒකේ වෙනසක් වෙන්න බෑ. මොකද අර උෂ්ණත්වයමයි මෙතනත් ඒ උෂ්ණත්වයමයි. එතනත් ද්‍රාවකයේ ජලයමයි මෙතනත් ද්‍රාවකයේ ජලයමයි. මෙතන ද්‍රාවක පරිමාව ඩෙසිමීටරය මෙතන ද්‍රාවක පරිමාව ඩෙසිමීටරය. ඩෙසිමීටරය තුළ දිය වෙන්න පුළුවන් එකම උෂ්ණත්වය නිසා උෂ්ණත්වය මත ද්‍රාව්‍යතාවය වෙනස් වෙනවා. ඒ නිසා අපි අවස්ථා දෙක කම්පෙයාර් කරද්දී උෂ්ණත්වය කියන සාධකයේ නියතව ලියා ගන්න ඕනේ. මොකද සාන්ද්‍රණ ද්‍රාව්‍යතාවදී උෂ්ණත්වය මත වෙනස් වෙනවා. ඒ නිසා එකම උෂ්ණත්වයේ උෂ්ණත්වයම එනම් මේ ජල පරිමාව ඩෙසිමීටරයක්. එහෙනම් ඩෙසිමීටරය තුළ දිය වෙන්න පුළුවන් උපරිම සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රමාණය. අපිට සලකන්න වෙන්නේ ඒ මවුල එකම තමයි. මොකද මේ උෂ්ණත්වයේ නියත නම් ද්‍රාවකයේ ජලය නම් දිය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය වෙනසක් වෙන්න බෑ. මොකද අවස්ථා දෙකේදීම මම සලකුව ද්‍රාව්‍ය වන්නේ NaCl වන නිසා. හරිද? එහෙනම් මෙතනත් ඒ වෙන උපරිම ප්‍රමාණය මොකද? උපරිම. මැක්සිමම් සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රමාණය 1යි මවුල. මෙතන දී වෙන පුළුවන් උපරිම සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රමාණය ලෙස මට 1යි මවුල සඳහන් කරන්න පුළුවන්. හරිද? right මෙතෙන්දී මම පොඩි උපකල්පනයක් කරනවා. මේක තුල දිය වෙන්න පුළුවන් උපරිම සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රමාණය 1යි මවුල. නමුත් අපි දිය කලේ මම මෙතන දානවා තවත් අගය. දැන් අතන ඒ වගේ තත්ත්වයක් අපේලා නැහැ. මෙතන පොඩි උපකල්පනයක් කරනවා. දිය කල ප්‍රමාණය. NaCl දිය කරනවා. දිය කල ප්‍රමාණය. දිය කල මේ ද්‍රාවකය තුල දිය කල ද්‍රාව්‍ය මවුල ප්‍රමාණය ලෙස මම සලකනවා 0.1. NaCl 0.1ක් සලකනවා දිය කල ප්‍රමාණය ලෙස. දිය කල ප්‍රමාණය ලෙස 0.1ක් මේ සලකනවා. දිය කල NaCl මවුල ප්‍රමාණය ලෙස 0.1ක් සලකනවා. මෙතන
0.1 මවුල සලකනවා. 0.1 මවුල සලකනවා. මේක තමයි දිය කළ සෝඩියම් ක්ලොරයිඩ් මවුල ප්‍රමාණය. මේක තමයි දිය කළ සෝඩියම් ක්ලොරයිඩ් මවුල ප්‍රමාණය. හරි. එහෙනම් දිය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය ගත්තොත් මවුල 1යි. නමුත් දිය කරලා තියෙන සෝඩියම් ක්ලොරයිඩ් මවුල ප්‍රමාණය 0.1යි. මම මෙතෙන්දී සලකුවා දිය කළ ප්‍රමාණය 0.1යි. දිය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය මවුල 1. උපකල්පනයක් තමයි මේ කලේ. මේකට උපකල්පනයක් මත පදනම්මයි මම මේක පැහැදිලි කිරීම සිදු කරන්නේ. උපකල්පනයක් මත පදනම්ම. හරිද? right. එහෙනම් බලන්න මේ සෝඩියම් ක්ලොරයිඩ් ද්‍රාවණය සම්බන්ධයෙන්. අපි මෙතෙන්ට මේ සෝඩියම් ක්ලොරයිඩ් ද්‍රාවණය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම මේ සෝඩියම් ක්ලොරයිඩ් ද්‍රාවණය NaCl සාන්ද්‍රණය කොහොමද අපි ගන්නේ? මේ සෝඩියම් ක්ලොරයිඩ් ද්‍රාවණය NaCl සාන්ද්‍රණය ගත්තොත් බලන්න මෙතන. හරිද? මේ සෝඩියම් ක්ලොරයිඩ් ද්‍රාවණය NaCl සාන්ද්‍රණය ගත්තොත්. සාන්ද්‍රණය කියන්නේ මොකක්ද? මම දැන් ඔයගලන්ට කතා කරා කියා දුන්නා. සාන්ද්‍රණය කියන්නේ අපි කැල්කියුලේෂන් මේවා ගැඹුරින්ම සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා ඒවා මතක තියෙන්න ඕනේ. මුල දේවල් ඔයගොල්ලෝ කතා කරලා වැඩ කරලා ක්ලාස් වලට එන්න ඕනේ. හරිද? නැත්තම් උඩ බලාගෙන ඉන්න වෙන්නේ මොකද මේවා ගැන හරි අවබෝධයක් නැත්තම් මේවා හරියටම සෙට් වෙන්නේ නැහැ. මම උපරිම ලෙස සාන්ද්‍රණය කියන්නේ මොකක්ද කියන දේ කියා දීලා ඒත් එක්ක මේ ගැඹුරු තියරියකට යන්න තමයි හදන්නේ. නමුත් මේක පිළිබඳ මූලික රසායනික ගණන යටතේ උගන්වන දේවල් පිළිබඳ අවබෝධයක් තියෙන එක ගොඩක් වැදගත්. මේක ලේසියෙන්ම තේරුම් ගැනීමට. හරිද? right. එතකොට මත තියෙන NaCl වල සාන්ද්‍රණය. ඒතකොට NaCl වල සාන්ද්‍රණය මෙතන ගත්තොත් එහෙම ඩෙසිමීටර් මවුල 0.1යි. ඩෙසිමීටර් තුල කොච්චරද? ඒකීය පරිමාවක තියෙන ද්‍රව්‍ය මවුල ගන්න. ද්‍රාවණයේ NaCl. එහෙනම් ද්‍රාවණයේ මොකද්ද? NaCl ද්‍රාවණයක්. එහෙනම් NaCl ද්‍රාවණයක්මයි මෙතන තියෙන්නේ. එහෙනම් NaCl ද්‍රාවණයේ ඒකීය පරිමාවක තියෙන ද්‍රව්‍ය මවුල ගන්න මෙතන සාන්ද්‍ර ලෙස අපිට අදහස් කරන්න පුළුවන්. එහෙනම් ඒකීය පරිමාව ලෙස ඩෙසිමීටර් සලකුවාම ඩෙසිමීටර් තුල තියෙන සෝඩියම් ක්ලොරයිඩ් මවුල ප්‍රමාණය කියන්නේ 0.1යි. එහෙනම් මෙතන සෝඩියම් ක්ලොරයිඩ් ද්‍රවණයේ සාන්ද්‍රයේ කන්සන්ට්‍රේෂන් එක මේ කොටු වරහණෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒ කොච්චරද? 0.1යි මවුල ඩෙසිමීටර්. ඩෙසිමීටර් මවුල 0.1යි. හරිද? එහෙනම් සෝඩියම් ක්ලොරයිඩ් සාන්ද්‍රය කියන්නේ ඩෙසිමීටර් මවුල 0.1. හරිද? right. අපි මෙතන ද්‍රාව්‍යතාවය කොච්චරද? T උෂ්ණතාවය අවස්ථාව දෙකම කතා කරන්නේ T උෂ්ණතාවය. T උෂ්ණතාවයේ ද්‍රාව්‍යතාවය. කාගේද? NaCl ද්‍රාව්‍යතාවය. ද්‍රාව්‍යතාවය ගත්තොත් solubility එක ගත්තොත් එහෙම මේ ද්‍රාවක ඩෙසිමීටරයක් තුළ දිය වෙන පුළුවන් උපරිම සෝඩියම් ක්ලොරයිඩ් ප්‍රමාණය අතන ගත්තත් මෙතන ගත්තත් ද්‍රාවකයේ ජලයම තමයි උෂ්ණත්වය T උෂ්ණත්වය එකම උෂ්ණත්වය අපි හිතමු සෙල්සියස් 25 නම් මෙතන සෙල්සියස් 25 එකම උෂ්ණත්වයමයි. එහෙනම් අතන දිය වෙන පුළුවන් උපරිම ප්‍රමාණය 1යි මවුල නම් මෙතන දිය වෙන පුළුවන් උපරිම 1යි මවුල. ද්‍රාව්‍යතාවයේ solubility එක ගත්තොත් එහෙම මෙතන අපිට ගන්න පුළුවන් 1යි මවුල ඩෙසිමීටරයට. මොන දිය වෙන පුළුවන් උපරිම ප්‍රමාණය ද්‍රාව්‍යතාවය. හරිද? දැන් දිය විය හැකි උපරිම ප්‍රමාණය මවුල 1යි. නමුත් දිය කරලා තියෙන ප්‍රමාණය 0.1යි. මෙතන දිය විය හැකි උපරිම ප්‍රමාණය මවුල 1යි. දිය කලේ ප්‍රමාණයත් කොච්චරද? මවුල 1යි. එහෙනම් මෙතන දිය කරපු ප්‍රමාණය මවුල 1මයි. හරිද? right? එහෙනම් මෙතන දිය කලේත් මම මවුල 1යි. දිය කල. එහෙනම් දිය කල NaCl දිය කලේත් මවුල 1යි. මේ දිය කල. දැන් දිය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය මවුල 1යි. දිය කලේත් 1යි. ඒ නිසා සාන්ද්‍රය ද්‍රව්‍යතාවය සමාන වුණා. හරිද? මෙතන දිය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය 1යි. නමුත් දිය කලේ 0.1යි. දැන් ද්‍රාවණයේ ඒකීය පරිමාවක තියෙන ද්‍රව්‍ය මවුල ගන්න තිබුණේ මවුල ප්‍රමාණය 0.1යි. දිය කල ප්‍රමාණය 0.1 සාන්ද්‍රණය. හරිද? මේක තුල තියෙන ප්‍රමාණය දිය කල ප්‍රමාණය කීයද? මවුල 1යි. එහෙනම් සාන්ද්‍රණය 1යි මවුල ඩෙසිමීටරේ. නමුත් දිය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය 1යි මවුල. නම් ඒක දිය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය මොකද? ද්‍රාව්‍යතාවයේ ඩෙසිමීටරයකට මවුල 1යි මේ T උෂ්ණත්වයේදී. මෙතන දිය වෙන්න පුළුවන් උපරිම මවුල ප්‍රමාණය ගත්තොත් එහෙම ඒක තමයි මවුල එකක් ලෙස මම උපකල්පනය කරේ ඩෙසිමීටර මවුල එකක්. ඒක ද්‍රාව්‍යතාවය මේක සාන්ද්‍රය. දැන් බලන්න වෙනස මේ අවස්ථාවේදී T උෂ්ණත්වයේදී මේ ද්‍රාවණයේ සම්බන්ධයෙන් සෝඩියම් ක්ලොරයිඩ් ද්‍රාවණ සම්බන්ධයෙන් ද්‍රාව්‍යතාවය සහ සාන්ද්‍රණය සමානයි. එතකොට මෙතන ගත්තොත් එහෙම මෙතන ද්‍රාව්‍යතාවය කියන්නේ එකක්, සාන්ද්‍රණය කියන්නේ තව එකක්. වෙනසක් තියෙනවා. ඇයි මෙහෙම වෙනසක් ඇති වෙන්නේ? ඇයි වෙනසට හේතුව? මතක තියාගන්න මෙතන ද්‍රාව්‍යතාවය සහ සාන්ද්‍රණය. මෙතන සාන්ද්‍රණය ලෙස වාර්තාගත වෙලා තියෙන උපරිම සාන්ද්‍රණය. මෙතන වාර්තාගත වෙන්න පුළුවන් උපරිම සාන්ද්‍රණය තමයි මෙතන අපිට වාර්තාගත වෙලා තියෙන පුළුවන් උපරිම ප්‍රමාණය සහ උපරිම සාන්ද්‍රණය. ඒ නිසා ද්‍රාව්‍යතාවය ලෙස තවත් විදිහට කියනවා නම් ද්‍රාව්‍යතාවය අපිට ද්‍රාවණයක් තුළ පවතින පුළුවන් උපරිම සාන්ද්‍රණය ලෙසත් හඳුන්වන්න පුළුවන්. ද්‍රාවණයක් තුළ තියෙන උපරිම සාන්ද්‍රණය ලෙසත් අපිට ද්‍රාව්‍යතාවය හඳුන්වන්න පුළුවන්. මෙතන වාර්තාගත උපරිම සාන්ද්‍රණය තමයි 1යි මෝල් ඩෙසිමීටර. ඒක තමයි ද්‍රාව්‍යතාවය. දැන් මෙතන උපරිම සාන්ද්‍රණයේ ද්‍රාව්‍යතාවය. ඒ දෙක සමානව දැනෙනවා. නමුත් මෙතන වෙනසක් පවතිනවා. හරිද? එතකොට මේ වෙනස මෙතන ඇයි මෙහෙම මේ අගයත් එක සමාන වෙන්නේ? ඇයි මෙහෙම සමාන වෙන්නේ හේතුව මේක වෙනස් වෙන්නේ හේතුව. මෙතන මත යන ද්‍රාව්‍යතාවයේ සාන්ද්‍රණයට සමාන මේ NaCl ද්‍රාවණය ගත්තාම මේ NaCl ද්‍රාවණය අපිට හඳුන්වන්න පුළුවන් මේ ද්‍රාවණය NaCl වලින් මොනවා වෙලාද? සම්ප්‍රයුක්ත වෙලා. මේ ජලීය මේ ජලය කියන ද්‍රාවකයේ NaCl වලින් මොනවා වෙලාද? සම්ප්‍රයුක්ත. එහෙනම් සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් ලෙස මේක හඳුන්වන්න පුළුවන්. එහෙනම් මේ NaCl ද්‍රාවණය මොන ද්‍රාවණයක්ද? මේ NaCl ද්‍රාවණය සංප්‍රයුක්ත ද්‍රාවණයක්.
තෘප්ත ද්‍රාවණයක්. තෘප්ත ද්‍රාවණයක්. මේක සම්ප්‍රයුක්ත. ඒ කියන්නේ මේක NaCl වලින් මොන වෙලාද සම්ප්‍රයුක්ත වෙලා. මේක උපරිම ද්‍රාව්‍යතාවයට එළඹිලා දී වෙන පුළුවන් උපරිම ප්‍රමාණයට එළඹිලා මේක තමයි සෝඩියම් ක්ලෝරයිඩ් වලින් සම්ප්‍රයුක්ත ද්‍රාවණයක්. සම්ප්‍රයුක්ත ද්‍රාවණය ලෙස අපි සලකන්න පුළුවන්. මේක සෝඩියම් ක්ලෝරයිඩ් වලින් සම්ප්‍රයුක්ත වෙලා නැහැ. මොකද මේ ද්‍රාවණය ගත්තොත් මේක සම්ප්‍රයුක්ත ද්‍රාවණයක්, මේක සම්ප්‍රයුක්ත නැහැ. මොකද මේක සම්ප්‍රයුක්ත නොමැති වෙන්නේ හේතුව ඩෙසිමීටර් තුළ දිය වේ හැකි උපරිම ප්‍රමාණය මවුල එකක් වුණා දිය වෙලා තියෙන දශමයකයි. ඒ කියන්නේ මේ T උෂ්ණත්ව විදිහේ තවදුරටත් මේක සෝඩියම් ක්ලෝරයිඩ් දිය කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක සාහත් සම්ප්‍රයුක්තතාවයට එළඹිලා නැහැ. සම්ප්‍රයුක්තතාවයට එළඹිලා නම් මේකේ ද්‍රාව්‍යතාවය සහ සාන්ද්‍රණයේ අගයන් දෙක T උෂ්ණත්වයේ සමාන අගයක් ගන්න ඕනේ. ඔත් මේක සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් බැවින් එනම් ඩෙසිමීටර් තුළ දිය වෙන උණු උපරිම සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රමාණය දිය වෙලා තියෙන බැවින් මේකේ ද්‍රාව්‍යතාවය සහ සාන්ද්‍රණය මෙතන එකම අගයක් ගන්නවා. එකම අගයක් ගන්නවා. හරිද? රයිට්. එතකොට මෙතන ඉතාලම වැදගත් මේක. රයිට්. එතකොට අපි දැන් සාකච්ඡා කරමු මොකක්ද එහෙනම් සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් කියන්නේ මොකක්ද කියන අපි සාකච්ඡා කරමු ඉදිරියට. දැන් මේ මොකද්ද එහෙනම් සම්ප්‍රයුක්ත ද්‍රාවණය. මේක සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් කියලා හැඳින්වුවා. මොකද්ද සම්ප්‍රයුක්ත ද්‍රාවණය? කොහොමද ද්‍රාවණය සම්ප්‍රයුක්ත වෙලා කියලා අපි බලාගන්නේ. මොකද්ද උපරිම සම්ප්‍රයුක්තතාවයට ළඟා වුණා කියලා කියන්නේ. මොකද ඒක මට මේ ද්‍රාව්‍යතාව ගුණද කියන සංකල්පය පැහැදිලි කරගන්න අවශ්‍ය වෙන මූලික පදනම ඒත් එක්ක අපිට ඇති කරගන්න පුළුවන්. මෙතෙන්ට යන්න පුළුවන් ෆවුන්ඩේෂන් එක පදනම ද්‍රාව්‍යතාවයත් සමග ගොඩක්ම සම්බන්ධ නිසා සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් හඳුනාගන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරමු. දැන් මේ ද්‍රාවණය මම කිව්වා සම්ප්‍රයුක්ත ද්‍රාවණයක්. දැන් අපි කතා කරන්නේ සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් කියන්නේ මොකද? මොකද සම්ප්‍රයුක්තතාවය කියන්නේ? දැන් අපි බලමු මේ ජලයේ ඩෙසිමීටරය තුළ NaCl දිය කරොත් සෝඩියම් ක්ලෝරයිඩ් දිය කරොත් එහෙම සෝඩියම් ක්ලෝරයිඩ් විශාල වශයෙන් ද්‍රාව්‍ය වෙනවා. මොකද සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. ඉහළ වශයෙන් ද්‍රාව්‍ය අනික සංයෝගයක්. මේක අල්ප වශයෙන් ද්‍රාව්‍ය අනික සංයෝගයක් නෙමෙයි. හරිද? දැන් අල්ප වශයෙන් ද්‍රාව්‍ය අනික සංයෝගයක් නොවුණත් මේ ජලයේ සාම්පල් එක NaCl වලින් සම්ප්‍රයුක්ත කරන්න පුළුවන්. යම් මොහොතක NaCl වලින් මේක සම්ප්‍රයුක්ත වෙනවා. අපි දැන් මේ ජල පරිමාව තුල NaCl ක්‍රමක්‍රමයෙන් NaCl මේ ඝන අයනික සංයෝගය මේ ඝන අයනික සංයෝගය NaCl කියන ඝන අයනික සංයෝගය ගත්තොත් එහෙම මේක ක්‍රමක්‍රමයෙන් මේ ජලය සාම්පල් එක තුළට එකතු කිරීම සමගව යම් මොහොතක යම් කාලයක් ගත වේ. විශාල වේලාවක් ටික වේලාවක් ගත වෙනවා, වැඩි වේලාවක් ගත වෙනවා. මොකද මෙයාගේ ද්‍රාව්‍යතාවය ඉතාලම කියලා යම් මොහොතක මේ ජලීය ද්‍රාවණය NaCl වලින් සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන්. ඔන්න ඒ කියන සම්ප්‍රයුක්තතාවය මොකක්ද? ඉහළ වශයෙන් ද්‍රාව්‍ය මෙවැනි අයනික සංයෝගයක් ඇති කරගන්නා සම්ප්‍රයුක්තතාවය ඇති වෙන්නේ කොහොමද? සහ මද වශයෙන් ද්‍රාව්‍ය අයනික සංයෝගයක් කොහොමද සම්ප්‍රයුක්තතාවය කරා ළඟා වෙන්නේ කියන එක අපි කතා කරමු. දැන් මම සාකච්ඡා කරවට බඳුන් කරන්නේ සම්ප්‍රයුක්තතාවය. සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් සම්ප්‍රයුක්තතාවය කියන්නේ මොකක්ද කියන එක. හරි. දැන් අපි මෙතනදී සෝඩියම් ක්ලෝරයිඩ් මෙතන තියෙනවා සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් කියලා මම සැලකුවා. තාම සම්ප්‍රයුක්තතාවය කියන එක මොකද කියන එක හරියට මම පැහැදිලි කරේ නැහැ. තවදුරටත් මම ඒක සම්බන්ධව විග්‍රහ කරන්න. මම මෙතන සැලකනවා අල්ප වශයෙන් ද්‍රාව්‍ය අයනික සංයෝගයක්. මද වශයෙන් අයනික ද්‍රාව්‍ය අයනික සංයෝගයක සම්ප්‍රයුක්තතාවය ගැන මෙතන මම කතා කරනවා. මද වශයෙන් ද්‍රාව්‍ය අයනික සංයෝගයක්. හරිද? ඒතකොට T උෂ්ණත්වයේදීම අපි සලකනවා T කියන උෂ්ණත්වයේදීම මෙතන මම සලකන්නේ අල්ප වශයෙන් ද්‍රාව්‍ය අයනික සංයෝගයක්. හරිද? අල්ප වශයෙන් ද්‍රාව්‍ය අයනික සංයෝගය. මෙතන අල්ප වශයෙන් ද්‍රාව්‍ය ඝන අයනික සංයෝගය. අපි සලකමු බේරියම් සල්ෆේට් වගේ සංයෝගයක්. බේරියම් සල්ෆේට් වගේ සොලිඩ් එක. අල්ප වශයෙන් ද්‍රාව්‍ය ඝන අයනික ලවණයක්. ඝන අයනික සංයෝගය බේරියම් සල්ෆේට්. මේ ඉහළ වශයෙන් ද්‍රාව්‍ය අයනික ඝනයක්. මේක ඉහළ වශයෙන් ද්‍රාව්‍ය. ඉහළ වශයෙන් ද්‍රාව්‍ය අයනික ඝනයක් ලෙස NaCl සොලිඩ් අපි සලකමු. හරිද? සලකන්න පුළුවන්. හරිද? රයිට්. එතකොට මෙතනදී බේරියම් සල්ෆේට් මෙතන ජලයේ පරිමාව අපි ගමු සලකමු ඩෙසිමීටරයක් කියලා ජලයේ ද්‍රාවක පරිමාව. එතකොට මේක තුළ අපි බේරියම් සල්ෆේට් කියන අයනික ඝනය එකතු කරනවා. මේක මොකද්ද බේරියම් සල්ෆේට් කියන්නේ? අල්ප වශයෙන් ද්‍රාව්‍ය අයනික සංයෝගයක්. නමුත් මේක ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. ඉහළ වශයෙන් ද්‍රාව්‍ය අයනික සංයෝගයක්. මේ ද්‍රාවණයේ කලාපය තුළ පවතින NaCl සහ Cl- කියන අයන ප්‍රමාණය අයනසාන්නේ ඉතාම ඉහළයි ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. හරිද? රයිට්. එතකොට බේරියම් සල්ෆේට් කියන සංයෝගය ගත්තොත් මේ අල්ප වශයෙන් ද්‍රාව්‍ය අයනික සංයෝගය ඉතාම අල්ප වශයෙන් තමයි මේ කලාපය තුළ බේරියම් අයන සහ සල්ෆේට් අයන පවතින්නේ. මොකද මෙයාගේ ද්‍රාව්‍යතාවය ඉතාම පහත්. හරි?
right එතකොට මම මේ සම්ප්‍රයුක්ත ද්‍රාවණය කියන එක මොකද්ද මේ ඉහළ වශයෙන් අයනික සංයෝගයේ ද්‍රාව්‍ය අයනික සංයෝගයේ අයනික ඝණය සම්ප්‍රයුක්තතාවය සහ අල්ප වශයෙන් ද්‍රාව්‍ය අයනික ඝණයක් වන බේරියම් සල්ෆේට් වල සම්ප්‍රයුක්තතාවය තමයි මෙතන සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් ගැන සාකච්ඡා කරන්නේ සම්ප්‍රයුක්ත ද්‍රාවණය මේක සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් තමයි මේ සාකච්ඡා කරන්නේ මොන සංයෝගයක සම්ප්‍රයුක්ත ද්‍රාවණයද අල්ප වශයෙන් ද්‍රාව්‍ය අයනික සංයෝගයක මේ මොකද්ද ඉහළ වශයෙන් ද්‍රාව්‍ය අයනික සංයෝගයක සම්ප්‍රයුක්තතාවය පිළිබඳව right එතකොට මේ ජලයේ ඩෙසිමීටර එක තුලට සෝඩියම් ක්ලෝරයිඩ් ක්‍රමක්‍රමයෙන් එකතු කරගෙන යනකොට විශාල වශයෙන් එකතු කරන සෝඩියම් ක්ලෝරයිඩ් මේ ජලය තුල ජලයේ ද්‍රාවකයේ තුල මේ ද්‍රාවකය වන ජලය තුල ඉහළ වශයෙන් මේ NaCl දිය වීගෙන යනවා. අපි දානවා මේක තුල ඉහළ වශයෙන් NaCl දිය වෙනවා. සෝඩියම් ජල සාම්පලයේ සෝඩියම් ක්ලෝරයිඩ් ක්‍රමක්‍රමයෙන් එකතු කරනවා. සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාව්‍යතාවයේ ඉහළ වශයෙන් සිද්ධ වෙන දෙයක් නිසා දමන ඇතුළත් කරන සෝඩියම් ක්ලෝරයිඩ් ඇඩ් කරන සාම්පලයේ NaCl සාම්පලයේ මේක ඉහළ වශයෙන් මේ ජලය තුල ද්‍රව්‍ය වෙනවා. හරිද? අපි තව තවත් යොදනවා මේකේ NaCl තව ද්‍රව්‍ය වෙනවා. හරි? නමුත් යම් මොහොතක මේ ජලීය ද්‍රාවකයේ ජලය තුල NaCl වල ද්‍රාව්‍යතාවය උපරිම අගයකට ළඟා වෙනවා. ඒ කියන්නේ දිය වෙන්න පුළුවන් උපරිම අගයකට ළඟා වෙනවා. එනම් මේ ඝන අයනික සංයෝගය යම් මොහොතක එහි ද්‍රාව්‍ය කලාපයේ පවතින Na+ සහ Cl- අයන සහ අද්‍රාව්‍ය ඝණයක් කියලා මම කතා කරේ. අද්‍රාව්‍ය ඝණය NaCl solid එක. අතන යම් මොහොතක මෙතන සමතුලිතතාවයක් ඇති කර ගන්නවා. යම් මොහොතක හැබැයි ඒ සඳහා ගතවන කාලය එකම උෂ්ණත්වයේදී මේ ජල සාම්පල් එක තුල ඉහළ වශයෙන් ද්‍රාව්‍යානික සංයෝගයේ NaCl solid සහ අල්ප වශයෙන් ද්‍රාව්‍යානික සංයෝගයේ බේරියම් සල්ෆේට් ගත්තොත් එහෙම මෙහා සම්ප්‍රයුක්තතාවයට ළඟා වීමට ගතවන කාලය සහ මෙහා සම්ප්‍රයුක්තතාවයට ළඟා වෙන ගතවන කාලය ගත ඔය දෙක අතර විශාල වෙනසක් පවතිනවා. එතකොට යම් මොහොතක මේ ජලයේ ඩෙසිමීටරය තුලට NaCl එකතු කරගෙන යාමත් සමගම යම් මොහොතක මේ සාම්පලය තුල දිය වෙන්න පුළුවන් යම් කාලයක් ගත වූ පසුව හෝ ඉහළම සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රමාණය එවත් ද්‍රාව්‍යතාවයට මෙතන එළඹෙනවා. හරි? එතකොට ඒ අවස්ථාව අපි සැලකුවොත් මේක තුල දිය වෙනවා උපරිම NaCl ප්‍රමාණය දිය වෙනවා. හරිද? ඒ කියන්නේ මෙතන ද්‍රාව්‍ය වෙන්න පුළුවන් ප්‍රමාණය උපරිම NaCl දිය වෙලා තියෙන්නේ. එතනින් එහාට එකතු කරන NaCl solid ඝන අද්‍රාව්‍ය ලවණය ලෙස පතුලේ තැන්පත් වෙලා තියෙනවා මේ NaCl solid අද්‍රාව්‍ය අයනික ඝණය. හරිද? දැන් මේ දිය වෙනවන උපරිම ප්‍රමාණය තැන්පත් වෙලා. එතකොට දැන් මෙතන උපරිම ප්‍රමාණය දිය වෙලා තියෙනවා. අවක්ෂේපයක් ඇතිවීමට පටන් ගෙන තියෙනවා. මේ ඝන අයනික ඝණය. ඝන අයනික ලවණය NaCl solid precipitate එකක් පතුලේ පවතිනවා. අවක්ෂේප වීමට පටන් ගෙන තියෙනවා. අවක්ෂේප වීමට ඝන අයනික සංයෝගයේ ලවණය මේ පතුලේ අවක්ෂේප වීමට පටන් ගත්තා කියන්නේ මේක සම්ප්‍රයුක්තතාවයට ලැබිලා. එනම් මේ ඝන අයනික ඝණය සහ ද්‍රාව්‍ය කලාපයේ පවතින මෙම කැටායනය සහ ඇනායනය මේ අයනික සංයෝගයේ ද්‍රාව්‍ය කලාපයේ පවතින එහි කැටායන සහ ඇනායන අතර සමතුලිතතාවයක් පවතිනවා. මොන අතරද සමතුලිතතාවය පවතින්නේ? අද්‍රාව්‍ය අයනික සංයෝගය සහ එහි පවතින ද්‍රාවණ කලාපයේ පවතින අයන අතර පවතිනවා මේ ආකාරයට සමතුලිතතාවයක්. ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාවක් මෙතන සමතුලිතතාවයක් ඇති වෙන්න පුළුවන්. හරිද? ඒතර සමතුලිතතාවයක් ඇති වෙනවා. එතකොට මේ ඝන අයනික සංයෝගයේ අද්‍රාව්‍ය ඝණය සහ ද්‍රාව්‍ය කලාපයේ පවතින එහි අයනත් සමග මෙම සමතුලිතතාවය ඇති කරගත් පසු මොකද්ද NaCl solid එක සහ ද්‍රාවණ කලාපයේ පවතින Na+ equals ජලීය Na+ අයන සහ ජලීය Cl- අයන අතර සමතුලිතතාවය ඇති වුණු පසු ඇතිවීම ආරම්භ වුණා කියන්නේ සමතුලිතතාවයක් ඇති වුණා කියන්නේ මේ ජලීය ද්‍රාවණය NaCl වලින් මොනවා වෙලාද? NaCl වලින් සම්ප්‍රයුක්ත වෙලා. හරිද? දැන් NaCl වලින් සම්ප්‍රයුක්ත වුණා කියන්නේ මේ ජලීය ද්‍රාවණය තුල අදාළ ආයනික ඝණය සෝඩියම් ක්ලෝරයිඩ් සැලකුවොත් එහි අද්‍රාව්‍ය ඝණය සහ ද්‍රාව්‍ය කලාපයේ එහි අයනත් අතර සමතුලිතතාවයක් ඇති වෙලා තියෙනවා. හරිද? දැන් සමතුලිතතාවයක් ඇති වෙලා තියෙනවා කියන්නේ ඇති වුණා කියන්නේ ඇතිවීම ආරම්භුණා කියන්නේ මේ ද්‍රාවණය NaCl වලින් ජලීය ද්‍රාවණය NaCl වලින් මොකද? සම්ප්‍රයුක්ත වෙලා උපරිම සාන්ද්‍රණයට එළඹිලා. හරිද? ඒක සම්ප්‍රයුක්ත වීම ආරම්භන මොහොත කියන්නේ මේ පතුලේ NaCl තැන්පත් වීම ආරම්භ වෙන මොහොත. මේ පතුලේ NaCl තැන්පත් වෙලා අවක්ෂේපයක් ලැබිලා කියන්නේ මේකේ NaCl වලින් සම්ප්‍රයුක්ත වෙලා. ඒ කියන්නේ මේ ජලීය ද්‍රාවණය තුළ අද්‍රාව්‍ය ඝණය සහ ද්‍රාව්‍ය අයන අතර සමතුලිතතාවයක් පවතිනවා. එන සම්ප්‍රයුක්ත ක්‍රමක්‍රමයෙන් NaCl දාගෙන යාමත් සමග යම් මොහොතක NaCl පතුලේ අවක්ෂේප වීම ආරම්භෙනවා කියන්නේ මේකේ NaCl වලින් සම්ප්‍රයුක්ත වීම ආරම්භ වුණා.
හරිද? එතකොට NaCl සම්ප්‍රයුක්ත අවක්ෂේප වෙලා තියෙනවා කියන්නේ මේක උපරිම සම්ප්‍රයුක්තතාවයට එළඹිලා කියන එක. ඒ අවස්ථාව සැලකුවොත් මෙතන අද්‍රාව්‍ය ගණය සහ ද්‍රාව්‍ය එහි අයන අතර සමතුලිතතාවයක් පවතිනවා. එතකොට මෙම සමතුලිතතාවය ඇති වෙන්නේ ඉතා දීර්ඝ කාලයක් ගත වුණා. මොකද හේතුව NaCl කියන්නේ ඉහළ වශයෙන් ද්‍රාව්‍ය අනික සංයෝගයක් නිසා. එහෙනම් දැන් ඉතාම වැදගත් දෙයක් මෙතන තියෙනවා. එතන අපි තේරුම් ගන්න ඕනි දේ තමයි මෙතන ඉතාම වැදගත් කාරණා. ඒ වගේම පෙළක් ළමයි මේ සම්බන්ධව විශාල ගොඩක් ළමයින්ට මේ සම්බන්ධව විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා. ගැටලු සහගත තරක් මෙතන. මොකද පෙළක් ළමයි අපෙන් අහනවා සෝඩියම් ක්ලෝරයිඩ් වගේ ඉහළ වශයෙන් විද්‍යුත් ද්‍රාව්‍ය අයනික සංයෝගයක් ගත්තාම මේ වගේ එකකින් සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් හදන්න බැයිද? සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් හදාගන්න බැයිද? දැන් පෙළක් ගන්න තියෙන ගැටලුව සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් හැදුනත් මෙතන සමතුලිතතාවයක් ඇති වෙනවා. તો සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් හැදුනා කියන්නේ එතන අදාළ ඝනායනික අනේක ඝන අද්‍රාව්‍ය කොටස සහ ද්‍රාව්‍ය අයනත් අතර සමතුලිතතාවයක් පවතිනවා කියන එක. හරිද? එහෙනම් අයනික සංයෝගය ඉහළ වශයෙන් ද්‍රාව්‍ය වුණා කියලා නැහැ. අනිවාර්යයෙන් සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් හදාගන්න පුළුවන්. හැබැයි වෙනස තියෙන්නේ ඒ සම්ප්‍රයුක්ත ද්‍රාවණය හදාගන්න මේ වගේ අල්ප වශයෙන් ද්‍රාව්‍ය අයනික සංයෝගයක් මෙන්නව ඉහළ වශයෙන් ද්‍රාව්‍ය අයනික සංයෝගයකට සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් හදාගන්න ඉහළ වැඩි කාලයක් ගත වෙනවා. මොකද මේක දාන්න දී වෙනවා. දාන්න දී වෙනවා. හරිද? යම් කාලයක් ගත වූ පසු තමයි මේ උෂ්ණත්වයේදී මෙයා පතුලේ අවක්ෂේප වෙන්න පටන් ගන්න. ඒක සම්ප්‍රයුක්ත වීම ආරම්භෙන්නේ. උපරිම ද්‍රාව්‍යතාවට එළඹෙන්නේ. හරිද? එනම් මේ අයනික ඝනය සහ ද්‍රාව්‍ය කොටස අතර සමතුලිතතාවය ඇති වෙන නිසා යම් කාලයක් ගත වෙනවා. තවත් වැදගත් දෙයක් තමයි මේ ද්‍රාවණ කලාපයේ පවතින සම්ප්‍රයුක්ත ද්‍රාවණය තුල මෙම සමතුලිතතාවය ඇති වී පවතිනවා. එතකොට මෙහි ද්‍රාවණ කලාපය ගත්තොත් මේ ද්‍රාවණ කලාපයේ පවතින කැටායන සහ ඇනයන සාන්ද්‍ර ගත්තොත් ඉතාම ඉහළයි. ඉතාම ඉහළ කැටායන සහ ඇනයන ප්‍රමාණය මේ ද්‍රාවණ කලාපයේ මේ සමතුලිත පද්ධතියේ ද්‍රාවණ කලාපය තුළ පවතිනවා. මොකද මෙයා ඉහළ වශයෙන් ද්‍රාව්‍ය අනික සංයෝගයන් නිසා මේ ද්‍රාවණ කලාපයේ තියෙන කැටායන සහ ඇනයන ප්‍රමාණය ඉහළ වශයෙන් මෙතන ඉහළ අගයක් ගන්නවා. හරිද? සාපේක්ෂව මෙම සංයෝගය ගත්තොත් මොකද මේ අල්ප වශයෙන් ද්‍රාව්‍ය අනික සංයෝගයක්. මේ සංයෝගය සම්පූර්ණතාවයේ කරා ළඟා කර ගැනීමට ඉහළ වේලාවක් ගත වෙන්නේ නැහැ. මොකද මෙයා ජලයේ ද්‍රාව්‍යතාවය ඉතාම පහත්. හරිද? නිසා මේ අයනික සංයෝගය මේ ජලයේ ඩෙසිමීටර එක තුලට AT උෂ්ණත්වයේදී මේ යෙදූ විගසම සැනින්ම වගේ මේ සම්පූර්ණතාවයට එළඹෙනවා. එනම් බේරියම් සල්ෆේට් කියන අයනික ඝනය අද්‍රාව්‍ය ඝනය බේරියම් සල්ෆේට් සොලිඩ් සහ එමගින් විඝටනය වෙන අල්ප විඝටනයෙන් ඇති වෙන ද්‍රාව්‍ය බේරියම් 2+ සහ ද්‍රාව්‍ය සල්ෆේට් අයන අතර සමතුලිතතාවයක් ඇති වෙනවා. හරිද? ඒ කියන්නේ මේ අදාළ මේ අයනික සංයෝගය අල්ප වශයෙන් ද්‍රාව්‍ය අයනික සංයෝගයක් නිසා මේ එකතු කරු විගසම වාගේ මේ අදාළ අයනික ඝනය පතුලේ අවක්ෂේප වීම අපිට බලා ගන්න පුළුවන්. පතුලේ අවක්ෂේප වීම ආරම්භනවා කියන්නේ මෙතන ද්‍රාව්‍යතාවය ද්‍රාව්‍ය කලාපයේ පවතින අයන සහ අදාළ ඝනායනික ඝනය අද්‍රාව්‍ය ඝනායනික ඝනය අතර සමතුලිතතාවයක් පවතින. ඒ කියන්නේ මේක සම්පූර්ණතාවය කරා එළඹුණා. අදාළ අයනික ඝනයේ පතුලේ අවක්ෂේපය ලෙස පවතිනවා කියන්නේ මේක උපරිම සම්පූර්ණතාවයට එළඹිලා. ඒ නිසා මේක අල්ප වශයෙන් ද්‍රාව්‍ය අයනික සංයෝගයක් නිසා මේක සම්පූර්ණතාවයට ඇති වෙන්නපත් වෙන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. මේක ඉහළ වශයෙන් ද්‍රාව්‍ය අයනික සංයෝගයක් නිසා මේක සම්පූර්ණතාවයක් බවට පත් වෙන්න ද්‍රාවණයක් බවට පත් වෙන්න ඉතා ඉහළ කාලයක් ගත වෙනවා. නමුත් ඉහළ කාලයක් සම්පූර්ණ ද්‍රාවණයක් ඇති වීමට ගත කළා මේ තුල සමතුලිතතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉහළ වශයෙන් ද්‍රාව්‍ය අයනික සංයෝගයක් තුල ජලීය ද්‍රාවණයක් තුල පවා අයනික සංයෝගයේ ජලීය ද්‍රාවණයක් තුල පවා සමතුලිතතාවයක් පවතින්න පුළුවන්. දීර්ඝ කාලයක් හෝ ගත වෙලා ඒ සම්බන්ධව සමතුලිතතාවයක් එම් පද්ධතියේ ඇති වෙනවා නම් සමතුලිතතාවයක් ඇති වෙනවා. සම්ප්‍රදානයක් ඇති වෙනවා. හරිද? මෙතන තියෙන විශේෂත්වය කෙටි කාලයකින් ද්‍රාවණය සම්ප්‍රයුක්ත වෙනවා. මේ අදාළ අයනික සංයෝගය මොකද හේතුව අල්ප වශයෙන් ද්‍රාව්‍ය නිසා ඉතා කෙටි කාලයකින් මෙම සමතුලිතතාවය ඇති වෙනවා. අනිත් වෙනස තමයි මෙහි ද්‍රාවණ කලාපයේ විදින කැටායන සහ ඇනයන සාන්ද්‍රය ඉතාම ඉහළයි. මොකද මේක ඉහළ වශයෙන් ද්‍රාව්‍ය අයනික සංයෝගයක්. හරිද? මෙතන ද්‍රාවණ කලාපයේ පවතින කැටායන සහ ඇනයන සාන්ද්‍රය ගත්තොත් ඉතාම අල්පයි. මොකද මේක අල්ප වශයෙන් ද්‍රාව්‍ය අයනික සංයෝගයක් නිසා. හරි, දැන් ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනි ඉහළ වශයෙන් ද්‍රාව්‍ය අයනික සංයෝගයක උවද සම්පූර්ණ ද්‍රාවණයක් ඇති කර ගන්නත් පුළුවන්, සමතුලිතතාවයක් ඇති කර ගන්නත් පුළුවන්. නමුත් ඒකට යම්කිසි දීර්ඝ කාලයක් ගත වෙනවා. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි සමහර ළමයින්ට තියෙන ගැටලුව. ඉතින් මේකේ සම්පූර්ණ ද්‍රාවණයක් NaCl වගේ එකෙන් හදා ගන්නත් පුළුවන් නම් NaCl වගේ කෙනෙක්ගේ සම්පූර්ණ ද්‍රාවණය තුළ සමතුලිතතාවයකුත් පවතිනවා නම් ඇයි ඒ වගේ දෙන කෙනෙකුට මේ ද්‍රාව්‍යතා ගුණය කියන සංකල්පය දාන්න බැරි? සමතුලිතතා නියමය කියන සංකල්පය ඇයි මේ වගේ කෙනෙකුට දාන්න බැරි?
හරිද? ඒක පෙළක් හරි දෙයක් කරනවා. මොකද සමතුලිතතාවයකුත් තියෙනවා නම් සම්ප්‍රත ද්‍රාවණයකුත් තියෙනවා. එයි මේක සමතුලිතතා නියමයේ කියන සංකල්පය දාන්න බෑ. හරිද? ඒ සම්බන්ධව ගැටලුවක් තියෙනවා. හරිද? හොඳට මතක තියාගන්න සමතුලිතතා නියමයේ කියන සංකල්පය, සමතුලිතතා නියමයේ කියන සංකල්පය, මේ ද්‍රාව්‍යතා ගුණිතය කියන සංකල්පය, සමතුලිතතා නියමයේ කියන සංකල්පය පිළිපදින්න අපිට යොදන්න පුළුවන් ද්‍රාවණ කලාපයේ ඉහළ වශයෙන් අයන සාන්ද්‍රණ, ඉහළ වශයෙන් කැටයන සහ අයන සාන්ද්‍රණ පවතන ජලීය පද්ධති වලට නෙමෙයි, ද්‍රාවණ කලාපයේ අල්ප වශයෙන් කැටයන සහ අයන සාන්ද්‍රණ පවතන ජලීය පද්ධති වලට තමයි සමතුලිතතා නියමයේ කියන සංකල්පය, ද්‍රාව්‍යතා ගුණිතය කියන සංකල්පය අපිට යොදන්න පුළුවන්. මොකද ඒක ප්‍රායෝගිකව මම ඉස්සරහට විශේෂ සීමාවෙන් එහා වුණත් මම ඉස්සරහට ඔයගොල්ලෝ විග්‍රහයක් කරනවා මේ සෝඩියම් ක්ලොරයිඩ් වගේ ජලීය ද්‍රාවණ යම්කිසි උෂ්ණත්වයකදී ජලීය ද්‍රාවණ කීපයක් යම්කිසි එකම උෂ්ණත්වයකදී ජලීය ද්‍රාවණ කීපයක් සැලකුවොත් එහෙම ඒ ජලීය ද්‍රාවණ කීපයක් සලකලා අධ්‍යයනය කරලා එකම උෂ්ණත්වයේ පවතින ජලීය ද්‍රාවණ කීපයක් අධ්‍යයනය කරලා එක් එක් අවස්ථාවල පවතින ජලීය ද්‍රාවණයේ කැටයන සහ ඇනයන සාන්ද්‍රණ ගුණිතයන් මේ කියන්නේ කැටයන සාන්ද්‍රණය Na+ සාන්ද්‍රණයේ වාරයක් Cl- සායන සාන්ද්‍රණය මේ T හිදී. තවත් ජලීය පද්ධතියක් ගත්තාම ඒක තුල මේ උෂ්ණත්වයේදීම Na+ සහ Cl- සාන්ද්‍රණ ගුණිතය. තවත් ජලීය පද්ධතියක් මේ උෂ්ණත්වයේම සලකලා ඒ පද්ධතියෙත් Na+ සහ Cl- සාන්ද්‍රණ ගුණිතය. ඒ කියන්නේ කැටයන සහ ඇනයන එහෙවත් අයන සාන්ද්‍රණ ගුණිත ගණනය කර බැලුවොත් එකම උෂ්ණත්වයේදී සැලකුවත් විවිධ ජලීය පද්ධති සැලකුවත් ඒ විවිධ ජලීය පද්ධති වල එකම උෂ්ණත්වයක් සැලකලා තිබුණත් එක් එක් අවස්ථාවලට මේ කැටයන සහ ඇනයන සාන්ද්‍රණ ගුණිත නියතගයක් වෙන්නේ නැහැ. හරිද? මේ සංකල්පය පිළිපදිනවා නම් එකම උෂ්ණත්වය සැලකුව නිසා හැම ජලීය පද්ධතියකම Na+ Cl- අයන සාන්ද්‍රණ ගුණිත මොකක් වෙන්න ඕනද? නියත විය යුතුයි. නමුත් මේක එහෙම නියත වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නියත වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ මේක සමතුලිතතා නියමයේ කියන සංකල්පය දාන්න බෑ, ද්‍රාව්‍යතා ගුණිතය කියන සංකල්පය දාන්න බෑ. නමුත් මේ අල්ප වශයෙන් ද්‍රාවක ආයනික සංයෝගයක් නිසා එකම උෂ්ණත්වයේදී අවස්ථා කිහිපයක් සැලකුවොත් ද්‍රාවණ කලාපයේ පවතින කැටයන සහ ඇනයන සාන්ද්‍රණ ප්‍රමාණය ඉතාම අල්ප බැවින් මේ කැටයන සහ ඇනයන සාන්ද්‍රණ ගුණිත අවස්ථා කිහිපයක් එකම උෂ්ණත්වයේදී සැලකුවොත් ඒවා හැම අවස්ථාවකදීම නියතයක් ගන්නවා. එනම් ද්‍රාව්‍යතා ගුණිතය කියන සංකල්පය අපිට යොදන්න පුළුවන්, සමුදාය නියමය යොදන්න පුළුවන් මේ වගේ අල්ප වශයෙන් ද්‍රාව්‍ය අනික සංයෝග එහි ජලීය ද්‍රාවණයක් තුළ ඇති කර ගන්න මෙවන් සමතුලිතතාවයට පමණයි. ඒ නිසා තමයි අපි මේ පාඩමේ අල්ප වශයෙන් ද්‍රාව්‍ය අනික සංයෝග ජලීය ද්‍රාවණ තුළ දක්වන සමතුලිතතාව කියන මාතෘකාව යටතේ මෙම අනික සමතුලිතතාවයේ පළවෙනි කොටස හෙවත් KSP ද්‍රාව්‍යතා ගුණිතය කියන සංකල්පය හදාගන්නේ. මේ වගේ ඒවාට ද්‍රාව්‍යතා ගුණිතය කියන සංකල්පය සමතුලිතතා නියමයේ දීවක් සිදු කරන්නේ නැහැ. හරි, දැන් අපි මේ සම්බන්ධව මූලික තියරි සහ මේට අනුකූලව මේකට සමතා නියමය යෙදීමෙන් ලබා ගන්න පුළුවන් සම්බන්ධතාව පිළිබඳව අධ්‍යයනය කරමු. අපි දැන් බලමු මද වශයෙන් ද්‍රාවණික සංයෝගයක් ලෙස අපි සලකුණ බේරියම් සල්ෆේට්. හරි, මම ඉස්සර සාකච්ඡා කරේ බේරියම් සල්ෆේට් උදාහරණයක් ගත්තේ. බේරියම් සල්ෆේට් නැමැති මද වශයෙන් ද්‍රාවණික සංයෝගය ගත්තොත් ඒක ජලීය ද්‍රාවණයක් තුළ දක්වන සමතුලිතතාවය අපි සලකලා අල්ප වශයෙන් ද්‍රාවණික සංයෝග සම්බන්ධයෙන් ඊට අදාළ වන සමතුලිතතා නියත ප්‍රකාශන අපි උත්පන්න කරමු. මද වශයෙන් ද්‍රාවණික සංයෝගයක් වන බේරියම් සල්ෆේට් සලකලා මූලික උදාහරණයක් ලෙස මම උදාහරණයක් ලෙස බේරියම් සල්ෆේට් ලබා ගැනීම මීට අදාළ සමතුලිතතා නියත සම්බන්ධතාවය අපි උත්පන්න කර ලබා ගනිමු. හරි? right. එතකොට මම දැන් පැහැදිලි කරපු ආකාරයට බේරියම් සල්ෆේට් කියන්නේ මොකද්ද? අල්ප වශයෙන් ද්‍රාවණික ඝනයක් අයනික සංයෝගයක්. හරිද? එතකොට බේරියම් සල්ෆේට් කියන මද වශයෙන් ද්‍රාවණික සංයෝගය ජලීය ද්‍රාවණයක් තුල මෙන්න මේ ආකාරයට සමතුලිතතාවයකට ලැබෙන්න පුළුවන්. මොකද්ද? බේරියම් සල්ෆේට් සොලිඩ්. මොකද්ද මේ ඝන අයනික අද්‍රාව්‍ය ඝනය, අද්‍රාව්‍ය ඝන අයනික ඝනය බේරියම් සල්ෆේට්, අයනික ඝන අයනික සංයෝගය බේරියම් සල්ෆේට් සොලිඩ් සහ ඒ ද්‍රාව්‍ය කලාපයේ පවතින අයන. සමතුලිත ද්‍රාවණයක් තුළ මෙවන් සමතුලිතතාවයක් පවතිනවා. අද්‍රාව්‍ය ඝන අයනික ලවණය සහ එහි ද්‍රාව්‍ය කලාපයේ පවතින අයන අතර මෙවන් සමතුලිතතාවයක් බේරියම් සල්ෆේට් නැමැති අල්ප වශයෙන් ද්‍රාව්‍ය අයනික සංයෝගයේ සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් තුළ මෙවන් සමතුලිතතාවයක් පවතිනවා. එතන මේ ද්‍රාව්‍ය කලාපයේ පවතින අයන මේ තමයි අද්‍රාව්‍ය ඝන අයනික ඝනය, ඝන අයනික ලවණය, අද්‍රාව්‍ය කොටස සහ ඒ ද්‍රාව්‍ය කලාපයේ පවතින අයන අතර මෙවන් සමතුලිතතාවයක් පවතිනවා. මොකක් තුලද? බේරියම් සල්ෆේට් වල සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් තුල. හරි, right. එතකොට අපි මේ සමතුලිතතාවය සඳහා දැන් සමතුලිතතා නියමය යොදමු. හරිද? දැන් මේ සමතුලිතතාවය සඳහා සමතුලිතතා නියමය යොදනවා. හරිද? එනම් බලන්න සමතුලිතතා මෙම ඉහත සමතුලිතතාවයට මද වශයෙන් ද්‍රාවණික සංයෝගයේ දක්වන මෙම සමතුලිතතාවයට මම යොදනවා සමතුලිතතා නියමය. සමතුලිතතා
තුලිතතා දැන් මම ද්‍රව්‍යතා ගුණිතය කියන නියතය දැන් අපි Kp Kc වල Kp පීඩන අනුබද්ධයෙන් සමතුලිතතා නියතය Kc වලදී සාන්‍ය අනුබද්ධයෙන් සමතුලිතතා නියතය වගේම මද වශයෙන් රාමයනික සංයෝග ජලීය ද්‍රාවණයක් තුළ දක්වන සමතුලිතතාවය සම්බන්ධයෙන් ඊට අදාළව සමතුලිතතා නියමයේ යෙදීමෙන් ඒකටත් අදාළ සමතුලිතතා නියතයක් මූලික නියතයක් මම ගොඩනගා ගන්න නැත්නම් ව්‍යුත්පන්න කරන්න තමයි මේ යන්නේ. රයිට්. අපි මේ සමතුලිතතාවය සඳහා සමතුලිතතා නියමයේ යොදමු. සමතුලිතතා නියමය. නියමය යෙදීම. හරිද? රයිට්. සමතුලිතතා නියමයේ යෙදීමෙන් මේ සඳහා නියතයක් සමතුලිතතා නියතයක් ව්‍යුත්පන්න කරන්න යන්නේ. හරිද? සමතුලිතතා නියමයේ යෙදීම සමතුලිතතා නියමයෙන් නියමයේ දලා අපි ගන්නවා KC ඩෑෂ් කියලා අපි ගමු KC ඩෑෂ් සමානයි සමතුලිතතා නියතය මම KC ඩෑෂ් කියලා ගන්නවා KC ඩෑෂ් සමානයි බේරියම් අයන සාන්ද්‍රණය 2 + කොටු වරහන හෝ ඔයගොල්ලෝ මේ කොටු වරහන් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් නැත්නම් C බේරියම් 2 + 1 කියලා ඉදිරිපත් කරන්න පුළුවන් මේකෙන් අදහස් සාන්නේ මෙතනත් අදහස් වෙන්නේ සාන්නේ කැමති විදිහට මේ ආකාර දෙකෙන් ඕනම කිනම් ආකාරයකට මෙතන ඉදිරිපත් කරන්න පුළුවන් හරි මම මේ විදිහට සුලභ ආකාරය ඉදිරිපත් කරන බේරියම් යන සාන්‍ය වර සල්ෆේට් යන සාන්‍ය මොකද්ද SO4 2- යන සාන්‍ය සල්ෆේට් යන සාන්‍යය හරිද බෙදීම බේරියම් සල්ෆේට් සොලිඩ් බේරියම් සල්ෆේට් සොලිඩ් සාන්‍ය දැන් මම සමතා නියමයේ යෙදුවහම සමතා නියමය ප්‍රතික්‍රියක සහ ඵල සියල්ලම සඳහා යොදලා තියෙනවා ඒවා ස්ටොයිකියම් සංගුණකවල බලයට නම් වල තියෙනවා ස්ටොයිකියම් සංගුණක 1 හරිද බලයට නම් වල KC ඩෑෂ් කියන ප්‍රකාශ කරන් තියෙනවා මේ සමතුලිතතාවය සඳහා සමතුලිතතා නියම ප්‍රකාශනය සමතුලිතතා නියමයේ යෙදීමෙන් මේ ප්‍රකාශනය ලබාගෙන තියෙනවා මේ සමතුලිතතා නියතය ලෙසම KC ඩෑෂ් භාවිතා කරනවා තියෙනවා KC ඩෑෂ් තමයි භාවිතා කරන සමතුලිතතා නියතයම ලබාද KC ඩෑෂ් කියලා හරි රයිට් දැන් අපි බලමු මේක හරස් ගුණිතය යෙදීම මගින් KC ඩෑෂ් වරක් බේරියම් සල්ෆේට් කියන ගුණිතය මම වම් පසට ගන්නවා මේ සම්බන්ධතාවයේ දකුණු පස මම පවත්වා ගන්නවා බේරියම් යන සාන්‍ය වර සල්ෆේට් යන සාන්‍ය කියන ගුණිතය. හරි. රයිට් එනම හරස් ගුණිතය දීමෙන් ගන්නවා KC ඩෑෂ් වාරය බේරියම් සල්ෆේට් BSO4 solid මේ ගුණිතය මම වම් පැත්තට ගත්තා දකුණු පැත්තේ තියා ගන්නවා මම මොකද්ද මේ අයන සාන්‍ය ගුණිතය ද්‍රාවණ කලාපයේ පවතින කැටයන සහ අයන සාන්‍ය දෙකේ අයන සාන්‍ය ගුණිතය බේරියම් යන සාන්‍ය වාරය මොකද සල්ෆේට් යන සාන්‍ය කියන ගුණිතය අයන සාන්‍ය ගුණිතය ද්‍රාවණ කලාපයේ සම්පූර්ණ ද්‍රාවණය තුළ පවතින කැටයන සහ අයන සාන්‍ය ගුණිතය මම දකුණු පස තබා ගන්නවා හරිද දැන් ඔයගොල්ලෝ දන්නවා KC ඩෑෂ් කියන්නේ මොකද්ද සමතුලිතතා නියතයක් ඔයගොල්ලෝ දන්නවා සමතුලිතතා නියතයක් ගත්තාම මේකේ නියත උෂ්ණත්වයේදී අනිවාර්යයෙන්ම නියතයක් වෙනවා මේක නියත උෂ්ණත්වයේදී නියතයක් වුණ සමතුලිතතා නියතයක් හරිද රයිට් බේරියම් සල්ෆේට් කියන්නේ සොලිඩ් එකක් හරිද නියත උෂ්ණත්වයේදී ඝනයක ඝන සංඝටකයක නැත්නම් නියත උෂ්ණත්වයේදී ඝනයක සාන්ද්‍රණය අපිට නියතයක් ලෙස සලකන්න පුළුවන්. නියත උෂ්ණත්වයේ නියතදීදී සංසුද්ධ ඝනයක සාන්ද්‍රණය නියතයක් වන නිසා. හරිද? නියත තීහිදී සංසුද්ධ ඝනයක සාන්ද්‍රණය නියතයක් වන බැවින් අපි මේ බේරියම් සල්ෆේට් සොලිඩ් වල සාන්ද්‍රණය නියතයක් ලෙස සලකන්නයි අපි යන්නේ. හරිද? KC ඩෑෂ් අපි කොහොමද දන්නේ ඒක සමතුලිතතා නියතයක්. ඒක නියත උෂ්ණත්වයේ නියතයක් කියන එක අනිවාර්යයෙන්ම මේ වෙනුවටත් සමතුලිතතාවය යටතේ අධ්‍යයනය කරලා ඒ වගේ අවබෝධයක් අපිට තියෙනවා. රයිට්? එහෙනම් මම මෙතන සලකනවා නියත තීහිදී සංසුද්ධ ඝනයක දැන් මෙතෙන්ට අදාළ වෙන මොකද බේරියම් සල්ෆේට් සොලිඩ් නියත නිසා සාන්ද්‍රණය නියත නිසා මොකද නියත දීහිදී සංසුද්ධ ඝනයක මෙතන සල්ෆේට් මොකක්ද දෙන්නේ බේරියම් සල්ෆේට් මෙතන සංසුද්ධ ඝනය මීට අදාළ සංසුද්ධ ඝනය බේරියම් සල්ෆේට් සාන්ද්‍රණය නියත නිසා අපිට ගන්න පුළුවන් මොකද්ද මේ දෙක වෙනකොට මොකද්ද KC ඩෑෂ් වාරය බේරියම් සල්ෆේට් සාන්ද්‍රණය KC ඩෑෂ් වාරය බේරියම් සල්ෆේට් වෙනකොට අපිට ගන්න පුළුවන් මොකක් වෙනකොටද KC ඩෑෂ් වාරය බේරියම් සල්ෆේට් සොලිඩ් වෙනකොට අපිට ගන්න පුළුවන් බේරියම් සල්ෆේට් සොලිඩ් වෙනකොට ගන්න පුළුවන් දැන් මේක KC ඩෑෂ් සමතුලිතතා නියතයක් මේක නියතදීහිදී නියත සාන්‍යයක් සහිත සංසුද්ධ ඝනයක්. හරිද? ඒතර මේ දෙකේ ගුණිතය වෙනුවට ගුණිතය සමානයි. අර ප්‍රකාශය මම නැවත මෙතන ලියුවේ මේ ගුණිතය වෙනුවට අපිට ගන්න පුළුවන් දැන් KSP කියන සම්බන්ධතාවය. රයිට්. එහෙනම් මේ දෙකේ ගුණිතය වෙනුවට මම ගන්නවා නියතයක්. මම මේ නියතය ඉදිරිපත් කරනවා KSP. මේකත් නියතයක්, මේකත් නියතයක්. ඒ නිසා මේ ගුණිතය වෙනුවට මෙන්න මේ ගුණිතය වෙනුවට මම දානවා දැන් අලුත් නියතයක්. මොකක්ද ඒක? KSP කියන නියතය දානවා. ඒ නිසා මම මෙතන ලියනවා
මේක තමයි නියතය Kc dash සමතා නියතය මේක නියත උෂ්ණත්වයේ නියත සාන්ද්‍රණය සහිත සංසුද්ධ ඝනය දෙන්නම නියත සහ නියත දෙකේ ගුණිතය වෙනකොට මම නව නියතයක් ගන්නවා ඒ තමයි Ksp කාගේ Ksp ද Ksp මොකක්ද අනික සංයෝගය බේරියම් සල්ෆේට් වල Ksp බේරියම් සල්ෆේට් කියන අනික සංයෝගයේ Ksp ඉඳලා මම මේක හඳුන්වනවා solubility product මේ ද්‍රව්‍යතා ගුණිතය අයනසාන ගුණිතයක් මේකෙන් අදහස් වෙන්නේ Ksp කාටද අයිති මේක බේරියම් සල්ෆේට් සම්බන්ධයෙන් තමයි අපි එයාගේ සම්ප්‍රයුක්ත ද්‍රවණය සම්බන්ධයෙන් තමයි මේ ද්‍රව්‍යතා ගුණිතය අයනසාන ගුණිතය Ksp ගේ නියතය ලබාගන්නේ නිසා Ksp බේරියම් සල්ෆේට් සොලිඩ් සමානයි මොකද බේරියම් අයනසාන්‍ය වාරයක් මොකද බේරියම් අයනසාන්‍ය වාරයක් මොකද සල්ෆේට් අයනසාන්‍ය බේරියම් අයනසාන්‍ය වල සල්ෆේට් අයනසාන්‍ය හරිද දැන් බේරියම් අයනසාන්‍ය වල සල්ෆේට් අයනසාන්‍ය කියලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මෙතන Ksp ද්‍රව්‍යතා ගුණිතය මෙතන අයනසාන ගුණිතය right එතකොට බලන්න මෙන්න අපි ලබා ගත්තා ද්‍රව්‍යතා ගුණිතය කියන සඳහා ප්‍රකාශනය මොන සංයෝගයේ සම්බන්ධයෙන්ද බේරියම් සල්ෆේට් කියන මද වශයෙන් ද්‍රව්‍ය අනික සංයෝගයේ සම්බන්ධයෙන් මම ද්‍රව්‍යතා ගුණිතය සඳහා මෙතන ප්‍රකාශනයක් ලබා ගත්තා. ඒතකොට බේරියම් සල්ෆේට් කියන්නේ අල්ප වශයෙන් ද්‍රව්‍ය අනික සංයෝගයක්. හරිද? බේරියම් සල්ෆේට් කියන්නේ අල්ප වශයෙන් ද්‍රව්‍ය අනික සංයෝගයක්. මේකෙහි ද්‍රාවණ කලාපයක් සමග සමතුලිතතාවයක් ඇති කරගෙන තියෙනවා. මොන ද්‍රාවණයක් තුලද? බේරියම් සල්ෆේට් වලින් සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් තුල. ඒ සම්ප්‍රයුක්ත ද්‍රාවණය තුල පවතින මෙම සමතුලිතතාවයට එනම් අද්‍රාව්‍ය ඝනය සහ ද්‍රාව්‍ය කලාපයේ අනත් අතර පවතින සමතුලිතතාවය නිසා මම සමතුලිතතා නියමයේ දුව මූලික වශයෙන් සමතුලිතතා නියමයේ දීමෙන් බේරියම් අයනසාන්‍ය වරක් සල්ෆේට් අයනසාන්‍ය ගුණිතය සහ බේරියම් සල්ෆේට් සොලිඩ් හි සාන්‍ය අතර අනුපාතය ලබා ගත්තා. ඒ සඳහා ගත්ත සමතුලිතතා නියතියට මම Kc dash කියලා යොදාගත්තා මෙතන. right අපි දන්නවා නියත උෂ්ණත්වයකදී හරිද එතන මම මෙතන කළා ඊට පස්සේ Kc dash සහ අයනික ඝනය බේරියම් සල්ෆේට් අයනික ඝනය සාන්ද්‍රණය කියන ගුණිතය එක වම් පැත්තට මේ සමීකරණ මම උක්ත කරගත්තා ලබාගත් ගුණිතය දකුණු පැත්තේ ද්‍රාවණ කලාපයේ තියෙන අයනසාන ගුණිතය ලබා ගත්තා. හරි right එතකොට මේ අපි දන්නවා නියත පිහිදී නියත උෂ්ණත්වයේදී සංසුද්ධ ඝනයක අයනික ඝනයක සාන්ද්‍රණය නියතයක් වන බැවින් අපිට බේරියම් සල්ෆේට් කියන සොලිඩ් සාන්ද්‍රණය අපිට නියතයක් ලෙස සලකන්න පුළුවන්. එතකොට Kc dash සහ බේරියම් සල්ෆේට් සොලිඩ් කියන සංඝටක දෙකම නියතයන් වන නිසා ඒ සඳහා මම නව නියතයක් ලබා ගන්නවා Ksp කියලා. Ksp කියන්නේ solubility product ද්‍රව්‍යතා ගුණිතය කාට අදාළ ද්‍රව්‍යතා ගුණිතයක්ද කාට අදාළ අයනසාන ගුණිතයක්ද බේරියම් සල්ෆේට් කියන අනික සංයෝගයට අල්ප වශයෙන් ද්‍රව්‍ය අනික සංයෝගයට අදාළ අයනසාන ගුණිතයක්. ඒ නිසා Ksp බේරියම් සල්ෆේට් සොලිඩ් සමානයි බේරියම් අයනසාන්‍ය වාරය සල්ෆේට් අයනසාන්‍ය කියන එක ඇතුළත් මෙවැනි ප්‍රකාශනයක් බේරියම් සල්ෆේට් සඳහා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා අල්ප වශයෙන් ද්‍රව්‍ය බේරියම් සල්ෆේට් කියන අනික සංයෝගය එහි ජලීය ද්‍රාවණයේ පවතින සමතුලිතතාවය සම්බන්ධ කරගෙන සමතුලිතතාවය උපයෝගී කරගෙන ලබා ගන්න ලද Ksp ප්‍රකාශනයේ ද්‍රව්‍යතා ගුණිත ප්‍රකාශනය තමයි සමතුලිතතා නියත ප්‍රකාශනය තමයි මේ ලබාගෙන තියෙන්නේ. ඒතර මේ ද්‍රව්‍යතා ගුණිත සමතුලිතතා නියතයට මම කියනවා මොකද ද්‍රව්‍යතා ගුණිතය කාගේ ද්‍රව්‍යතා ගුණිතයද බේරියම් සල්ෆේට් වල ද්‍රව්‍යතා ගුණිතය සහ ඊට අදාළ සමතුලිතතා ප්‍රකාශනය මේ සිදු කරගෙන ගියේ මොකක් කිරීමද ව්‍යුත්පන්න කිරීම. යම් සමතුලිතතාවයක් සඳහා සමතුලිතතා නියත ප්‍රකාශනය ව්‍යුත්පන්න කරන්න ගියොත් මේ ස්ටෙප්ස් ටික අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ පිළිපදින්නම ඕනි. යම් සමතුලිතතාවයක් සඳහා මද වශයෙන් ද්‍රව්‍යනික සංයෝගයක් දක්වන සමතුලිතතාවයක් සඳහා සමතුලිතතා නියත ප්‍රකාශනය ලබා ගන්න ගියොත් ඕගොල්ලෝ මේ ප්‍රකාශනය ලබාගෙන මේ ප්‍රකාශනයේ සුජු වශයෙන්ම මේ සමතුලිතතාවය ලියාගෙන සුජු වශයෙන් මේ ප්‍රකාශනය ලියන්න පුළුවන්. ව්‍යුත්පන්න කිරීමක් කරන්න ගොත් යම් සමතුලිතතාවය සම්බන්ධයෙන් මෙවන් ප්‍රකාශනයක් නියත ප්‍රකාශනයක් Ksp ප්‍රකාශනයක් මේ ස්ටෙප්ස් ටික ෆලෝ කරන්න මේ විදිහටම යන්න ඕනේ. ප්‍රකාශනය පමණක් ලියන්න කිව්වනම් කෙලින්ම මේකට දාලා මේ ප්‍රකාශනය විතරක් ලියන්න පුළුවන්. මේ ස්ටෙප්ස් ටික එතන අවශ්‍ය වෙන්නේ නැහැ. right හරි අපි තවත් උදාහරණයක් ලබා ගමු. සලකා බලමු. බලන්න මම මෙතන සලකනවා තවත් ජලයේ මද වශයෙන් ද්‍රව අනික සංයෝගයක් වුණ සිල්වර් ක්ලෝරයිඩ්. හරිද? සිල්වර් ක්ලෝරයිඩ් AgCl සලකලා ජලීය ද්‍රාවණයක් තුල පවතින සමතුලිතතාවය ප්‍රකාශ කරගෙන ඊට අදාළ ද්‍රව්‍යතා ගුණිත ප්‍රකාශනය ව්‍යුත්පන්න කරන තමයි මේ යන්නේ. තවත් උදාහරණයක් ලෙස උදාහරණයක් සලකා බැලුවොත් හරිද? right මෙතින් මම සලකා බලන අල්ප වශයෙන් ද්‍රව්‍ය අනික සංයෝගය තමයි AgCl solid. AgCl solid මම මේදී සලකනවා මොකක් ලෙසද? අල්ප වශයෙන් ද්‍රව්‍ය අනික සංයෝගයක් ලෙස. तो AgCl solid එහි ද්‍රාවණ කලාපයේ අයනත් අතර Ag plus aqueous සහ Cl minus aqueous Cl minus aqueous ද්‍රාවණ කලාපයක අයනත් අතර මේ ආකාරයේ සමතුලිතතාවය ඇති කර ගන්නවා. right මෙයා
අද්‍රාව්‍ය ඝණය මේ ද්‍රාවණ කලාපයේ පවතින අයන. එතකොට මෙවන සමතුලිතතාවයක් පවතිනවා මෙයාගේ සමතුලිත ද්‍රාවණය තුල. හරිද? right මේකට මම සමතුලිතතාව නියමය යොදනවා. සමතුලිතතා නියමයෙන්. right මේකට මම සමතුලිතතා නියමය යොදනවා. සමතුලිතතා නියමයෙන් මම ගන්නවා KC ඩෑෂ් කරන නියතය ගන්නම්. AG plus අයන සාන්ද්‍රණය වාරයක් CL minus අයන සාන්ද්‍රණය. හරිද? බෙදීම AgCl solid සාන්ද්‍රණය. AgCl solid සාන්ද්‍රණය. හරි? right ඊට පස්සේ මම මෙතනින් ඉදිරියට මේ දෙකේ ගුණිතය ගන්නවා. මේ දෙක එකපාසකට ගමු මේ නියත දෙකක් වන බැවින් AgCl solid සාන්ද්‍රණයක් ගත්තා වම් පාසට සමානයි මොකද්ද Ag plus අයන සාන්ද්‍රණය වාරයක් මොකද්ද Cl minus අයන සාන්ද්‍රණය. අනිවාර්යෙන් භෞතික අවස්ථාව මේ ආකාරයට යටින් සඳහන් කිරීම සහ මේ ආකාරයට භෞතික අවස්ථාව සඳහන් කිරීම ඉතාම වැදගත්. ඒක අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ. හරිද? right එතකොට මේක සමතුලිතතා නියතය. මේ නියතුස්නාත්වයේදී ඝනායනික සංයෝගයක් ගත්තොත් ඒකේ සාන්ද්‍රණය නියතය. මම මෙතන ලියනවා නියත T හිදී සංසුද්ධ ඝනයක අපි ගත්තොත් AgCl solid වල සාන්ද්‍රණය නියත නිසා මම මෙතන නව නියතයක් ගන්නවා. මේ දෙක වෙනකොට විකාශිත සමතුලිතතා නියතයක්. මොකද විකාශ සමතුලිතතා නියතයක් ලෙස මම ගන්නවා KSP ද්‍රාව්‍යතා ගුණිතය solubility product KSP කාගේද AgCl ද්‍රාව්‍යතා ගුණිතය අයන සාන්ද්‍රණ ගුණිතය මෙතන සාමාන්‍ය වරහණක් දාන්න ඕනි. මේ දෙකේ මේ එක නියත දෙකක් නියත දෙකේ ගුණිතය වෙනවා KSP AgCl solid ලෙස සාමාන්‍ය වරහණක් ඉදිරිපත් කරලා AgCl solid වල KSP ලෙස සමානයි Ag plus අයන සාන්ද්‍රණය වරා Cl minus අයන සාන්ද්‍රණය සමග ප්‍රකාශය ලබා ගන්න පුළුවන්. මෙන්න මම තවත් උදාහරණයකින් අල්ප වශයෙන් රාමයනික සංයෝගයක් සඳහා ද්‍රාව්‍යතා ගුණිත ප්‍රකාශනයක් ඉදිරිපත් කරා. දැන් අපේ එක්සෑම් එකේදී කිසියම් අයනික සංයෝගයක් දීලා ඊට අදාළ ද්‍රාව්‍යතා ගුණිත ප්‍රකාශනය ව්‍යුත්පන්න කරන්න කිව්වනම් එහෙම එවැනි ප්‍රශ්නයක් විමසද්දී මේ ආකාරයට මේ පියවර ඔස්සේ ගිහිල්ලා ද්‍රාව්‍යතා ගුණිත ප්‍රකාශනය උත්පන්න කරලා පෙන්නන්න ඕනේ. කිසියම් සමතුලිතතාවයේ සඳහා ද්‍රාව්‍යතා ගුණිත ප්‍රකාශනය ලියන්න කියලා තිබුණා නම් අනිවාර්යයෙන්ම මේ සමතුලිතතාවයට දාලා මේ ප්‍රකාශනය විතරක් ලිවීමෙන් අපේ මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. මේ ස්ටෙප්ස් ටික දෙන්නේ අදාළ වෙන්නේ නැහැ. හරි? right. එතකොට දැන් මේ නිබන්ධනයේ මම දීලා තියෙන මම ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් ක්ලාස් වලින් නිබන්ධනයේ ආයනික සමතුලිතතාවයේ ඒ අල්ප වශයෙන් දාම ආයනික සංයෝග දක්වන සමතුලිතතාවයේ අර්ථය පවතින ගැටළු වල page number 2 වල දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි පිටුවේ තියෙන ගැටළු අංක 1 සහ ගැටළු අංක 2ට අදාළව ඕගොල්ලන්ට විසඳීම් කරන්න පුළුවන්. ඊට අදාළ සරල ගැටලු කීපයක් තියෙන්නේ. ඒවා විසඳන්න පුළුවන් මේ ආකාරයට මේ උදාහරණ ආකාරයටම ගොස් ඕගලන්ට ඒවා විසඳීමේ හැකියාවක් තියෙනවා. හරිද? right. එතකොට දැන් මම යනවා ඊට පස්සේ ද්‍රාව්‍යතාවයක් දුන්නාම ද්‍රාව්‍යතාවය කියන්නේ ඕගොල්ලෝ දන්නවා මොකක්ද කියලා. ද්‍රාව්‍යතාවයක් දුන්නාම ද්‍රාව්‍යතා ගුණිතය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්නේ කොහොමද කියලා. ද්‍රාව්‍යතාවයක් දුන්නාම ද්‍රාව්‍යතා ගුණිතය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්නේ කොහොමද කියලා මම දැන් ඉදිරිපත් කරනවා. කොහොමද එතන ඒ ගණනේ ඒ ප්‍රකාශන ව්‍යුත්පන්න කිරීම සිදු කරන්නේ කියලා ඊට පෙර මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරනවා ගැටළු අංක 2 උදාහරණයක්. ගැටළු අංක 2ට අදාළව සුළු උදාහරණයක් සලකලා මම ඒක සම්බන්ධව පිළිතුරු ලබා ගන්නේ කොහොමද කියලා මම ඔයගොල්ලන්ට කියා දෙන්නම්. අපි සලකමු ගැටළු අංක 2. හඳ page එක දෙවෙනි පිටුවේ දෙවෙනි ප්‍රශ්නේ. හරිද? ගැටළු අංක 2. හරි දෙවෙනි පිටුවේ තියෙන ගැටළු අංක 2. ඒකේ පළවෙනි සිම්පල් ලේඛන උදාහරණය කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP ප්‍රකාශනයක් ලබා ගන්න කියලා දෙනවා. KSP ප්‍රකාශනය ලියන්න කියලා තියෙන්නේ ව්‍යුත්පන්න කරන්න කියලා නෑ. මද වශයෙන් ද්‍රාවයේ ආයනික සංයෝගයක් වන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණය තුළ දක්වන සමතුලිතතාවය සලකලා හරි සමතුලිතතාවය සලකුවොත් කැල්සියම් 2+ අයන සහ හයිඩ්‍රොක්සිල් යන කීයක් මාධ්‍ය ලැබෙනවද? දෙකක්. ඉෂ්ටග්‍රන්ථිය 1ට 2යි දෙකක් ලැබෙනවා. මේ සඳහා KSP ප්‍රකාශනය ලියන්න විතරයි තියෙන්නේ. ව්‍යුත්පන්න කරන්න කිව්වොත් සමතුලිතතා නියමයේ දීමෙන් කලින් කරපු විදිහටම ඒ විදිහම ක්‍රමවේද අනුගමනය කරන්න ඕනේ. මේකෙන් ප්‍රකාශනය උත්පන්න කරන්න. එහෙනම් මොකද? KSP calcium hydroxide solid KSP calcium hydroxide solid සමානයි. මොකද calcium අයන සාන්ද්‍රණය වාරයක්. මොකද hydroxyl අයන සාන්ද්‍රණය මොකද මෙතන අපි ලබා ගන්න ඕනේ? ස්ටොයිකියෝමෙට්‍රියේ බලයට නම් වන්න ඕනේ වර්ගය වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම සමතුලිතතා නියමයේ යෙදීමෙන්
මේට අදාළව ප්‍රකාශන ව්‍යුත්පන්න කරනවා නම් සමුදා නියමයේ මේ වගේ දෙයකට යෙදුවොත් කැල්සියම් මයිනස් ආන්‍ය වාරය OH යන සාන්‍ය වර්ගය ලෙසයි මේක ව්‍යුත්පන්න කිරීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේකට සමුදා නියමයේ යෙදීමෙන් මේ ව්‍යුත්පන්න කිරීම දක්වා යනවා නම් ඔය සමුදා නියමයේ මේකට යෙදුවොත් එතෙන්දී ප්‍රකාශනය ලියාගන්නේ මූලිකව සමතුලිතතා නියමයෙන් කියලා මේ ප්‍රකාශනයේ KSP ව්‍යුත්පන්න කරන්න යනවා නම් අපි ලියද්දී KC ඩෑෂ් සමානයි කැල්සියම් මයිනස් ආන්‍ය වාරය හයිඩ්‍රොක්සිල් යන සාන්‍යය ස්ටොයිකියම් සංගුණිකයේ බලයට රංවන්න ඕනේ. සමුදා නියමයේදී ඔයගොල්ලෝ මූලික තියරි වලදී ඉගෙනගෙන තියෙනවා. අනිවාර්යයෙන්ම අදාළාගේ සාන්‍ය ඒගොල්ලන්ගේ ස්ටොයිකියම් සංගුණිකයන්ගේ බලයට නංවන්න ඕනේ. මුලින් අවස්ථාවල එවැනි අවස්ථාවක් යෙදුන්නේ නැහැ. මොකද මේ ස්ටොයිකියම් සංගුණික එක බැගින් වන නිසා. දැන් මෙතන එකට දෙක බැවින් මෙතන එක දෙක වෙනවා. මෙතන සහ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්‍යය නැත්නම් සොලිඩ් එක එක පළවන බලම තමයි ස්ටොයිකියම් සංගුණිකය. ඒතර මෙයන් නියතයක් නියත දෙක වෙනකොට KSP ගන්නවා. KSP කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල සමානයි. ඒ අනුව තමයි අපි ලබා ගත්තේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP සමානයි. KSP කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සොලිඩ් දෙක සමානයි. කැල්සියම් මයිනස් ආන්‍ය වාර OH මයිනස් ආන්‍ය කියලා මේ ප්‍රකාශනයේ ඊට අනුකූලව තමයි අපි ලබා ගත්තේ. හරි දැන් මම කරන්නේ ද්‍රාව්‍යතාවය දුන්නොත් ද්‍රාව්‍යතා ගුණය සඳහා ප්‍රකාශනය ලබා ගන්නේ කොහොමද කියන ගැටළු අංක 3 යටතේ මම ඉදිරිපත් කරලා දෙනවා. ඊට අදාළව කොහොමද විසඳීම කරන්න කියන එකේ ප්‍රශ්නයක උදාහරණයකින් මම පැහැදිලි කරන්නම්. හරිද? right. එතකොට අපිට කිසියම් ආයනික සංයෝගයක් ගත්තොත් කිසියම් ආයනික සංයෝගයක් සලකුණු දැන් අපි උදාහරණයක් විදියට අපි සලකනවා කිසියම් ආයනික සංයෝගයක් උදාහරණයක් විදියට අපි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ම සලකමු. දැන් සෙල්සියස් අංශක 30 ක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 දී ගැටළු අංක 3 ඉදිරිපත් කරලා තියෙනවා පේජ් නම්බර් 2 වල ගැටළු අංක 3 දී ඉදිරිපත් කරලා තියෙනවා සෙල්සියස් 30 දී කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාව්‍යතාවය. මොකද ද්‍රාව්‍යතාවය සලකන්නේ කරන x මෝල් ඩෙසිමීටරයට නම් x මෝල් ඩෙසිමීටර නම්. හරිද? එහෙනම් x මෝල් ඩෙසිමීටරයට නම්. ඒ කියන්නේ සෙල්සියස් අංශක 30 කින උෂ්ණත්වයේදී කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාව්‍යතාවය කියන්නේ දිය වෙන උපරිම ප්‍රමාණය සම්ප්‍රත ද්‍රාවණයක් තුළේ ද්‍රාව්‍යතාවය ඩෙසිමෝල් x කියලා අපි සලකමු. හරිද? right. සලකන්න කියලා තියෙනවා. හරි. දැන් x ඇසුරින් මෙයාගේ KSP සඳහා ප්‍රකාශනය ව්‍යුත්පන්න කරන්න කියලා තියෙනවා. හරිද? right. එහෙනම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කොහොමද අල්පෝසිල් ද්‍රාවක අනික සංයෝගයේ දක්වන සමතුලිතතාවය කැල්සියම් 2+ a equals මොකද 2 OH - a equals මෙන්න ඒක දක්වන සමතුලිතතාවය. හරිද? දැන් මෙයාගේ ද්‍රාව්‍යතාවය ඩෙසිමීටර මවුල වලින් අපි මොකක්ද සැලකුවේ? ඩෙසිමීටර මවුල වලින් මෙයාගේ ද්‍රාව්‍යතාවය මම සැලකුවේ x කියලා. දැන් ද්‍රාව්‍යතාවය අපිට සලකන්න කියලා තියෙන්නේ මොකක් කොච්චරක් කියලාද? x. දැන් ඩෙසිමීටර තුළ මෙයාගේ දිය වෙන ප්‍රමාණය x ලෙස සලකන්න. දැන් ඩෙසිමීටර තුළ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාව්‍යතාවය x නම් මෙතන කැල්සියම් අයනත් මාධ්‍ය ලැබෙනවා x ප්‍රමාණය, හයිඩ්‍රොක්සිල් අයන මාධ්‍ය ලැබෙනවා 2x ප්‍රමාණය. හරිද? right. අපි දැන් මේක ද්‍රාව්‍යතා ගුණය ප්‍රකාශනීය යදමු. මොකක්ද ද්‍රාව්‍යතා ගුණය ප්‍රකාශනීය? KSP කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් solid සමානයි කැල්සියම් මයිනස් ආන්‍ය වාරය මොකද්ද? හයිඩ්‍රොක්සිල් අයන සාන්‍ය වර්ගය. කැල්සියම් මයිනස් ආන්‍ය වල හයිඩ්‍රොක්සිල් අයන සාන්‍ය වර්ගය. හරිද? right. කැල්සියම් මයිනස් ආන්‍යය මොකද්ද? කැල්සියම් මයිනස් ආන්‍ය ද්‍රාව්‍යතාවය. ඒ ද්‍රාව්‍යතාවය ඩෙසිමල් වල x නම් ද්‍රාව්‍යතාවය ලෙස වාර්තාගත වෙන්නේ ඒ සම්ප්‍රයුක්ත ද්‍රාවණයේ වාර්තාගත වූ උපරිම සාන්ද්‍රණය. එහෙනම් සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් තුළයි මේ සමතුලිතතාවය පවතින්නේ. සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් තුළ පවතින ද්‍රාව්‍යතාවය කියන්නේ අදාළ කෙනාගේ සාන්ද්‍රණය ලෙස අපිට සලකන්න පුළුවන්. මොකද සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් සැලකුවහම මම මුලින්ම ඔයගලන්ට කිව්වා ද්‍රාව්‍යතාවය සාන්ද්‍රණයට සමානයි. හරිද? එහෙනම් ද්‍රාව්‍යතාවය සාන්ද්‍රණය ලෙස ගන්න පුළුවන්. එතකොට මෙයාගේ ද්‍රාව්‍යතාවය x නම් මෙයාගේ සාන්ද්‍රණය වාර්තාගත උපරිම සාන්ද්‍රණයත් xම තමයි. දැන් මේකේ සාන්ද්‍රණය මොකද්ද? x. හරිද? x. හරිද? right. මොකද්ද ඒකගේ ඩෙසිමීටරයට මවුල ඩෙසිමීටරයට. හරිද? right. එතකොට මෙයාගේ කීයද? මෙයාගේ සාන්ද්‍රණය මොකද්ද? මෙයාගේ ද්‍රාව්‍යතාවය මොකද්ද? 2x. මේනම් මෙයාගේ සාන්ද්‍රණය වෙනකොට අපි දාන්නේ මොකද්ද? 2x දාන්නේ. ද්‍රාව්‍යතාවය 2x. එහෙනම් මේ OH - හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය මේ කොටු වරණ වෙනුවට අපි දානවා මොකද්ද? 2x. 2x. හැබැයි 2x වල මොකද්ද? මේ සාන්ද්‍රණය වෙනුවට මෙන්න මේ කොටස වෙනුවට තමයි මේ 2x යොදන්නේ. ද්‍රාව්‍යතාවයේ OH - වල 2x. හරිද? 2x මොකද එකට 2 ස්ටොයිකියෝ නිසා x වලින් 2x ලැබුණා. එහෙනම් OH - සාන්ද්‍රණය උපරිම සම්ප්‍රයුක්ත ද්‍රාවණයේ පවතින ද්‍රාව්‍යතාවය කියන සාන්‍ය හයිඩ්‍රොක්සිල් යන සාන්‍ය 2x වල වර්ගය වෙනවා. right. ඒතර ඒකකත් මොකද්ද වෙන්නේ? සාන්ද්‍රණ වල වර්ගයක් වෙනවා. එතන මොකද්ද ඒකගේ මවුල වර්ගය dm ඍණ 6. එතන මේ ස්ටෙප්ස් දෙකකට ඒකකේ ගන්න ඕනේ. එකපාරෙන් මෙතන එළියෙන් ඕගලන්ට ඒකකේ ලියා දක්වන්න
පුළුවන්. මම මේ මූලික ගැටලුව නිසා මෙතන එක අවස්ථා දෙකකට සඳහන් කරා. එහෙනම් මට මේක සුළු කරාම ගන්න පුළුවන්. මෙතන x මෙතන 2x වල වර්ගය කියන්නේ 4x වර්ගය. 4x වර්ගයයි මේ x වල ගත්තාම මොකද 4x ඝනය. මොකද ඒකකයේ මවුල ඝනය dm ඍණ 9. මවුල ඝනය dm ඍණ 9 තමයි මෙතන ඒකකයේ ලෙස අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මවුල ඝනය dm ඍණ 9. හරිද? මොකද කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සමානයි KSP කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සොලිඩ් සමානයි 4x ඝනය මවුල ඝනය dm ඍණ 9 කියලා වෙන ප්‍රකාශනය ලබා ගන්න පුළුවන්. හරිද? ඒතකොට ඒ ආකාරයට ගැටළු අංක 3 යටතේ පවතින A B C D ආදී කොටස් ඕගලන්ට මේ විදිහටම මේ සම්බන්ධතා එතන ද්‍රව්‍යතාවය සඳහා අපට x y z a කියලා අකුරක් ලබා ගන්න තියෙනවා. ඒ ඇසුරින් ගිහලා මේ විදිහටම ද්‍රව්‍යතාව ගුණිතය සඳහා ප්‍රකාශනයක් දීලා තියෙන ද්‍රව්‍යතාවය සඳහා දීලා තියෙන සංකේතය ද්‍රව්‍යතාවය සඳහා ලබා ගන්න තියෙන සංකේතය භාවිතා කරලා මෙවන් සම්බන්ධතා අපට ලබා ගන්න පුළුවන්. හරිද? right. ඊට පස්සේ ගැටළු අංක 4 අපිට අහලා තියෙනවා කෙනෙක්ගේ ද්‍රව්‍යතාව ගුණිතය දැන් KSP දීලා තියෙනවා නම් ද්‍රව්‍යතාවය හොයන්නේ කොහොමද? KSP දීලා තියෙනවා නම් අපි කොහොමද ද්‍රව්‍යතාවය හොයන්නේ? දැන් මේ ආකාරයට අපි ව්‍යුත්පන්න ලබාගත්තු KSP කියන මොන නියතයක්ද? ඒක සමුදා නියතයක්. සමුදා නියත මදාපවතින මොනවාද? උෂ්ණත්වය මත පමණයි. ඒ නිසා මතක තියාගෙන කිසියම් සම්ප්‍රත ද්‍රාවණයක් සම්බන්ධයෙන් එකම උෂ්ණත්වයේදී ද්‍රව්‍යතාව ගුණිතය කියන අගය ලබාගොත් අනිවාර්යයෙන්ම ද්‍රව්‍යතාව ගුණිතය කියන එක නියතයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. සෙල්සියස් 25 දී සැලකුවොත් KSP වල කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රව්‍යතාව ගුණිත නියතය ඒක සෙල්සියස් 25ට දාලා හැම වෙලෙම නියතයක්. KP KC වගේම KSP කියන සමුදා නියතය ඒව නදාපවතින උෂ්ණත්වය මත පමණයි. ඒතකොට ගැටළු අංක 4 ඉදිරිපත් කළා තියෙන්නේ ද්‍රව්‍යතාවය සපයලා තියෙනවා ද්‍රව්‍යතාව ගුණිතය සොයන්න කියලා තියෙනවා. එතකොට අපිට දැන් මේවන් දැන් උදාහරණයක් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ම සැලකුවොත් අපිට දෙනවා දත්තය. මොකද සෙල්සියස් 30 දී කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රව්‍යතාවය සඳහා අගයක් දෙනවා. ඒකට මොකක් හරි මෙතන අගයක් දෙනවා. අපි හිතමු එක ගුණ කිරීම 10 රින් 8යි හරි මොකක් හරි මේ වගේ අගයක් දෙනවා. ඩෙසිමීටර මවුල ඩෙසිමීටර ඔය වගේ අගයක් දෙනවා ද්‍රව්‍යතාවය සඳහා. හරිද බලන්න මේ වගේ අගයක් ඕගලන්ට දෙනවා. හරිද? එතකොට පොඩ්ඩක් වෙනස් කරලා ද්‍රව්‍යතාවය සඳහා x නේ ගත්තේ. x කියලා අකුරක් දුන්නාම අපි ඒ ඇසුරෙන් ප්‍රකාශනයක් උත්පන්න කරා. ද්‍රව්‍යතාවය සඳහා අගයක් දීලා තිබුණා නම් අපිට ද්‍රව්‍යතාවය x හරි y හරි කියලා අරන් මේ විදිහට ප්‍රකාශනයක් අරන් ඊට පස්සේ ද්‍රව්‍යතාවය සඳහා දීලා තියෙන අගය මෙතෙන්ට ආදේශ කරලා x වෙනුවට දීලා තියෙන මොකක්ද? අපිට x වෙනුවට දීලා තියෙන්නේ අපි x කියලා අපි සල්ලි x වෙනුවට දීලා තියෙනවා වැලියු එක. එහෙනම් x වෙනුවට දීලා තියෙනවා 1 ගුණින් 10 රින් 8 කියලා අගයක් ද්‍රව්‍යතාවය කියලා දීලා තියෙනවා නම් ද්‍රව්‍යතාවය එකකයක් සාමාන්‍ය එකකම තමයි ඩෙසිමීටර මවුල. x වලට දීලා x වෙනුවට දීලා තියෙන අගය අපිට මෙතෙන්ට ආදේශ කරලා එමගින් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP සඳහා සංඛ්‍යාත්මක අපට අගයක් ලබා ගන්න පුළුවන්. දැන් ගැටළු අංක 4 එවන් උදාහරණ කීපයක් අතුලත් ප්‍රශ්න වල ඉදිරිපත් කරන්න පුළුවන්. right මම ඒකෙත් උදාහරණයක් ඔයගලන්ට හදලා පෙන්නන්න. ඔයගලන්ට ටියුට් එක අරන් ටියුට් එකේ තියෙන මේ අභ්‍යාස ටික විසඳන්න මම ඉදිරියට තියෙන සංකීර්ණ අවස්ථා ටික සහ සංකීර්ණ මේ පාඩමේ ඉදිරියට එන සංකීර්ණ කොටස් ටික ඊට පස්සෙම ඔයගලන්ට සාකච්ඡා කරනවා. හරිද? ඒ මුලින්ම මේ ටියුට් එකේ මූලික ටික මේ මූලික තියරි එක යටතේ මේ කියදපු මූලික ගණන් ටික ගැටළු අංක 1 2 3 4 මුලින් ඕගොල්ලෝ සරල ගැටළු ටික මේ තියරි එක හොඳට ඔළුවට දාගන්න සෙට් කරගන්න අනිවාර්යයෙන් මේ ටික මුලින් විසඳන්න ඕනේ. හරිද? හරි. එතකොට ගැටළු අංක 4 page number 2 වල තියෙන ප්‍රශ්න අංක 4. right. එතකොට ද්‍රව්‍යතාවය සඳහා අගයක් දීලා තියෙනවා. දැන් මේක දීලා තියෙනවා සෙල්සියස් 25 දී. පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා සෙල්සියස් 25 දී. සෙල්සියස් 25 දී. හරිද? AgCl solid වල AgCl solid දී ද්‍රව්‍යතාවය අපි x හරි y හරි කියලා ගන්න ඉන්නේ ද්‍රව්‍යතාවයට ඒගොල්ලෝ දීලා තියෙන අගය. මොකද එක ගුණ කිරීම 10 රින් 5යි. එක ගුණ කිරීම 10 රින් 5යි මවුල ඩෙසිමීටර කියලා දීලා තියෙනවා. එහෙනම් එක ගුණ කිරීම 10 රින් 5යි ගන් ඩෙසිමීටර මවුල කියලා ද්‍රව්‍යතාවය සඳහා අපිට අගයක් ඉදිරිපත් කරලා තියෙනවා මෙතන. හරිද? එතකොට මේ ද්‍රව්‍යතාවය සඳහා අපිට ඉදිරිපත් කරලා තියෙන අගය භාවිතා කරලා AgCl KSP සඳහා අපි ප්‍රකාශනයක් උත්පන්න කරලා එමගින් ප්‍රකාශනයක් ලබාගෙන ලියාගෙන එමගින් AgCl KSP සඳහා අපි අගයක් ලබා ගන්න ඕනේ. right. එහෙනම් AgCl සමුද්‍රය අපි සලකා බලමු. AgCl solid ප්‍රත්‍යවර්තයි. මොකද Ag plus equal Cl minus. අපි සෙල්සියස් 25 දී වගේ ද්‍රව්‍යතාවය 25 සෙල්සියස් 25 දී අපි ද්‍රව්‍යතාවය අපි අගයක් දාගමු. ද්‍රව්‍යතාවයට අකුරක් දාගමු මොනවා වලින්ද? මවුල ඩෙසිමීටර වලින්. මවුල ඩෙසිමීටර වලින් අපි සලකමු x කියලා. හරිද? එහෙනම් 25 දී ද්‍රව්‍යතාවය මොනවා වලින්ද එකක ද්‍රව්‍යතාවය මවුල ඩෙසිමීටර වලින් අපි සලකනවා මෙයාගේ ද්‍රව්‍යතාවය කොච්චරක් කියලාද x කියලා. මවුල ඩෙසිමීටර වලින්. හරිද? එහෙනම්
ද්‍රාව්‍යතාවය AgCl වල මොනවා වලින්ද ඩෙසිමීටර මවුල් වලින් අපි x කියලා සලකමු. සෙල්සියස් අංශක 25 දී ද්‍රාව්‍යතාවය ඩෙසිමීටර මවුල් අපි x කියලා සලකනවා. කාගේ ද්‍රාව්‍යතාවයද AgCl වල ද්‍රාව්‍යතාවය ඩෙසිමීටර මවුල් x කියලා සලකනවා. ඩෙසිමීටර මවුල් x කාගේද 25 දී ද්‍රාව්‍යතාවය ඩෙසිමීටර මවුල් x කියලා සලකනවා ද්‍රාව්‍යතාවය. හරිද? ද්‍රාව්‍යතාවය අපි මෙතන ගමු ද්‍රාව්‍යතාවය ඩෙසිමීටර මවුල් වලින් මම මෙතන සලකනවා 25 දී x කියලා. right x ප්‍රමාණයක් දියුණොත් x ප්‍රමාණයක් හැදෙන x ප්‍රමාණයක් හැදෙන. right හරි දැන් KSP ප්‍රකාශනය ගමු මුලින් ගැළු අංක 3 විසඳපු ආකාරයට KSP සමානයි AgCl solid වල සුදු වශයෙන්ම අපි ප්‍රකාශනය ලියා ගමු සමානයි Ag plus සායන සානය වාරයක් මොකද්ද Cl minus සායන සාන. හරිද? right මෙයාගේ ද්‍රාව්‍යතාවය මොකද්ද දැන් x. දැන් මෙයාගේ සානය මොකද්ද x. දැන් මෙයාගේ සානය x. එහෙනම් අපිට ලබා ගන්න පුළුවන් ඒක මොකද්ද මවුල ඩෙසිමීටරයට මෙතනත් ඒකේ මොකද්ද ගන්න ඩෙසිමීටර මවුල එහෙනම් ඒකේ මොකද්ද මවුල වර්ගය dm ඍණ 6. එහෙනම් අපිට KSP AgCl සමානයි x වර්ගය මවුල වර්ගය dm ඍණ 6 කියලා මෙතන අපිට ප්‍රකාශනය ලබා ගන්න පුළුවන්. හරිද? දැන් ඒවත් මෙතනින් මේ ප්‍රශ්නේ අවසන් වෙන්නේ නැහැ. මොකද ගැටළු අංක 3 දී ප්‍රශ්නේ අවසන් වුණේ මෙතනින්. දැන් මෙතනින් එහාට අපි යන්න ඕනේ AgCl KSP සොයන අවස්ථාව දක්වා. දැන් අපි x වලට අගය දන්නවා මේ ද්‍රාව්‍යතාවය. ද්‍රාව්‍යතාවය අපි ගත්ත x කියලා. හරිද? එහෙනම් x වලට අගය වැලියු එකක් දීලා දෙනවා. කීයද? එකක මෙහෙම 10 රින 5යි. ඊටාම සරලයි. අපිට දැන් තියෙන්නේ x වලට ආපුවා කියන තැන ආදේශ කරන්න විතරයි. එහෙනම් KSP AgCl solid සමානයි. මොකද්ද? එක ගුණ කිරීම 10 රින 5යිනේ. x වෙනකොට දාන්නේ 10 රින 5 වර්ගය. ඒකගේ මොකද්ද? මවුල වර්ගය dm රින 6යි. එහෙනම් මොකක්ද දෙන්නේ පිළිතුර මෙතන? KSP AgCl සමාන එක ගුණ කිරීම 10 රින 10යි. මවුල වර්ගය dm රින 6 කියලා අපිට මෙතන පිළිතුර ලබා ගන්න පුළුවන්. ඔන්න මම AgCl වල KSP සඳහා මම අගයක් ලබා ගත්තා. හරිද? right. එහෙනම් බලන්න නියත උෂ්ණත්වයේදී AgCl වල ද්‍රාව්‍යතාවයේ ලෙස සපයාදී මේ අගයක් නියතයක්. ඒ වගේම 25ට අදාළව ගණනය කරපු AgCl වල KSP අගයක් අනිවාර්යයෙන්ම මේ අගය ලැබෙන්නේ ඒකත් නියතයක්. ඒ කියන්නේ සෙල්සියස් 25 දී AgCl වල සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් සලකා බැලුවොත් ඒ සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් තුල දිය වෙන්න පුළුවන් උපරිම AgCl ප්‍රමාණය 1/10^5යි. ඒතර ඒ සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් තුල පවතින්න පුළුවන් උපරිම Ag+ සායන සාන්නය ගත්තත් ඒකත් 1/10 මේ දිය වෙන්නේ 1/10^5යි නම් ද්‍රාවණයේ සම්ප්‍රයුක්ත ද්‍රාවණයේ ද්‍රාවණ කලාපයේ පවතින උපරිම Ag+ සාන්නයක් 10^5යි. පවතින Cl- සාන්නයක් 10^5යි. අපි බාහිරින් කොපමණ AgCl එකතු කරා පද්ධතිය මේ උෂ්ණත්වයේ නියතව පවතිනවා නම් පවතින්න පුළුවන් Ag+ සාන්න උපරිමගේ 10^5යි. මෙතන පවතින්න පුළුවන් උපරිමගේ 10^5ම තමයි. කොපමණ බාහිරින් AgCl එකතු කරත් මෙතන පවතින්න පුළුවන් අගයන් දෙක නියත උෂ්ණත්වයේ 25 නම් 25 දී x මෙතනත් x කියන්නේ මොකද්ද 10^5 තමයි පවතින්න පුළුවන් උපරිම අගය. හරිද? right. එතකොට තව එක ගැටලුවක් විතරක් මම ඔයගලන්ට විසඳන්නම්. අපිට තවත් උදාහරණයක් ලෙස සැලකුවොත් එහෙම ද්‍රාව්‍යතා ගැටලු අංක 5 යටතේ මම ඉදිරිපත් කරන ද්‍රාව්‍යතා ගුණිතය දීලා තියෙනවා ද්‍රාව්‍යතාවය හොයන්න කියලා. හරි ද්‍රාව්‍යතා ගුණිතයක් දීලා තියෙනවා ද්‍රාව්‍යතාවය හොයන්නේ කොහොමද? ඉතාලම සරලයි. හරිද? ද්‍රාව්‍යතා ගුණිතය දීලා තියෙනවා අපි ද්‍රාව්‍යතාවය හොයන්නේ කොහොමද? right. එතකොට ද්‍රාව්‍යතා ගුණිතය අපිට ලබා දීලා තියෙනවා නම් ද්‍රාව්‍යතාවය හොයන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. හරිද? හරිද? පස්වෙනි ප්‍රශ්නය page එක 3 වෙනි පිටුවේ 5 වෙනි ප්‍රශ්නය. හරිද? මේ නිබන්ධනය ලබා ගන්න රසායනික මේ සමතුලිතතාවය කියන කොටසේ ආයනික සමතුලිතතාවය කියන කොටස දාලා සරල ගැටලුව ඇතුළත් පළවෙනි නිබන්ධනය. හරිද? ඒකේ 5 වෙනි ප්‍රශ්නේ පිටු අංක 3 මම සඳහන් කරලා දිනවා පළවෙනි කොටසේ KSP අගයක් දීලා දිනවා. හරිද? K කොටසේ දීලානේ KSP කියලා අගයක් දීලා දිනවා. KSP කාගේද? Ag2CrO4 වල KSP දීලා තියෙනවා. හරි මේ KSP දීලා දිනවා ඒ සඳහා වැලියු එකක් දීලා තියෙනවා 32 ගුණ කිරීම. හරි මොකද්ද? 32 ගුණ කිරීම 10^12යි. ඒතර ඒකකයක් දාලා තියෙනවා මවුල ඝනය ලීටර වලින් ආදියෙන් සඳහන් කරලා තිබුණොත් නිබන්ධනයක ඒක අපි ගන් ඩෙසිමීටර කියලා සලකමු. මොකද dm ලීටර ඍණ 3ක් කියන්නේ dm ඍණ 9ක්. හරිද? ඔහොම ඒකකයක් දීලා තියෙනවා ඩෙසිමීටර ඍණ 9ට මවුල ඝනය කියලා දීලා තියෙනවා KSP සඳහා අගයක්. දැන් මේකේ කියලා තියෙනවා ද්‍රාව්‍යතාවය සොයන්න. දැන් ද්‍රාව්‍යතාවය හොයන්න ඕනේ KSP අගය දීලා තියෙනවා. හරිද? හරි. දැන් අපි මොකද්ද? අපි මෙහෙම කරමු. දැන් මධ්‍ය වශයෙන් ද්‍රාව්‍ය අනික සංයෝගය Ag2CrO4. ඒ කියන්නේ සිල්වර් ක්‍රෝමේට් ජලීය ද්‍රාවණය තුල දක්වන සමතුලිතතාවයට අදාළ ප්‍රකාශනය අපි මුලින් ලියා ගමු මේ ආකාරයට. මෙතන ප්‍රකාශනය අපි මුලින් ලියා ගමු. 2ක් Ag+ ක්‍රෝමේට් A+ කියලා ප්‍රකාශනය ලියා ගමු. හරිද? right. එතකොට මේ අපි
අපි මේ උෂ්ණත්වය දීලා තියෙන උෂ්ණත්වය T හිදී දීලා තියෙන උෂ්ණත්වය අපි මොකක් හරි යම් උෂ්ණත්වයේ හරිද යම් T හිදී හරිද නැත්නම් T හිදී සලකන T උෂ්ණත්වයේදී මේකේ ද්‍රාව්‍යතාවය දීලා තියෙන උෂ්ණත්වයේ නියත උෂ්ණත්වය ඒ නියත උෂ්ණත්වයේ ද්‍රාව්‍යතාවය මම y කියලා සලකන්න මොන වලින්ද ඩෙසිමීටර මවුල y කියලා ද්‍රාව්‍යතාවය මොන වලින්ද ඩෙසිමීටර මවුල වලින් මේ විදිහටම ගන්න හදන පියවර මෙහෙමයි ද්‍රාව්‍යතාවයට මම අකුරක් ගන්නවා y කියලා y ඇසුරින් ප්‍රකාශනයක් KSP ප්‍රකාශනයක් මේකට මම ව්‍යුත්පන්න කරගන්න හදන්නේ. දැන් දීලා තියෙන උෂ්ණත්වයේ මෙයාගේ ද්‍රාව්‍යතාවය ඩෙසිමීටර මවුල ඒකක වලින් y කියලා අපි සලකමු. ඩෙසිමීටර තුල දියුන උපරිම ප්‍රමාණය සම්ප්‍රත ද්‍රාවණයේ Ag3CrO4 ප්‍රමාණය y. y නම් මෙතන හැදෙන්නේ මොන ප්‍රමාණයද? 1ට 2යි නම් 2යි y. ඒකයි කැල්කියුලේෂන් දැනුම ඉතාම වැදගත් යන්නේ. මේවට මේ පාඩමේ ඉදිරියට යන්න සමස්තාව ඉදිරියට යන රසායනික ගණනය කියන දැනුම ඉතාම වැදගත්. හරිද? right එතන 2යි y මෙතන ප්‍රමාණය මොකද්ද? y. 1ට 2යි 1යි එකක් දිය වුණොත් මවුල දෙකක් හැදෙනවා මෙතන අයින එකක් හැදෙනවා. 2ට 1යි ස්ටියු වෙනවා y ප්‍රමාණයක් ද්‍රාව්‍ය වුණොත් 2යි y Ag+ හැදෙනවා ද්‍රාවණ කලාපයට අයින ලැබෙනවා සපේනවා ද්‍රාවණ කලාපයට ෆෝමේට් අයින y ප්‍රමාණය සැපේනවා. හරිද? right එහෙනම් බලන්න දැන් මෙතන මම ගන්නවා KSP ප්‍රකාශනය සමුද්‍රා නියතය KSP කාගේද Ag2CrO4 solid වල right අපි ආදේශ කරනවා මේ යාගයන් මොනවද KSP ප්‍රකාශනය ලබා ගන්න මුලින්ම මොකද්ද Ag+ යන සාන්ද්‍රණය KSP ප්‍රකාශනයේ සුළු වශයෙන්ම ලබා ගන්නවා ව්‍යුත්පන්න කරලා පෙන්නන්න ඕනේ ව්‍යුත්පන්න කරලා පෙන්නන්න කිව්වොත් තමයි මේක ව්‍යුත්පන්න කරන්න ඕනි නැත්නම් ඕනේ නැහැ කෙලින්ම මේ සමතුලිත දෙවියන් ප්‍රකාශනය ගන්න පුළුවන් මොකද Ag+ යන සාන්ද්‍රණය මොකද ස්ටේග්න සංගුණික බලයට අනිවාර්යයෙන්ම ලංවන්න මෙතන 2 නම් 2ේ බලය 3 නම් 3ේ බලය මෙතන 5 නම් 5ේ බලයට ලංවන්න ඕනේ හරිද 2 මෙතන ක්‍රෝමේට් යන සාන්ද්‍රණය කීවෙනි බලයේද ස්ටේග්න සංගුණික 1 right එහෙනම් මෙතෙන්ට එන්නේ මොකද්ද මෙයාගේ සාන්ද්‍රණය මොකද්ද Ag+ සාන්ද්‍රණය මොකද්ද 2යි y. දැන් මේක ස්ටෝකියෝමෙට්‍රි අනුව 2යි y ගත්තා. එහෙනම් සම්පූර්ණ ද්‍රාවණයේ පවතින Ag+ යන සාන්ද්‍රණය මොකද්ද 2යි y. එහෙනම් මෙතන 2යි y වල වර්ගය. හරිද? ක්‍රෝමේට් යන සාන්ද්‍රණය මොකද්ද y. මෙතන y. මේක y. හරිද? right. දැන් ඒකකේ මොකක්ද දෙන්නේ? මෙතන සාන්ද්‍රණයක්නේ මොකද්ද? මවුල වර්ගයේ dm ඍණ 6. මෙතන සාන්ද්‍රණයනේ ඝන ඩෙසිමීටරට මවුල. එහෙනම් මෙතන එන්නේ ඒකකේ මොකද්ද? මවුල ඝනය dm ඍණ 9. මොකද්ද? සාන්ද්‍රණ වර්ගයක් සාන්ද්‍රණ එක් පදයක් මෙතන තියෙන්නේ දර්ශක 1යි එහෙනම් මවුල වර්ගයේ dm ඍණ 6 මෙතන සාන්ද්‍රණ ඒකකයේ වෙන්නේ මෙතන ඩෙසිමීටර මවුල සමස්ත ඒකකයේ මවුල ගණය dm ඍණ 9 වෙනවා හරිද right ඒ අනුව අපිට මට මෙතන ගන්න පුළුවන් 2යි y වල වර්ගය මොකද්ද 4යි y වර්ගය වර y මවුල ගණය dm ඍණ 9 right දැන් මම මෙතෙන්ට ලබා ගන්න මේ අනුව මෙතන හරිද KSP කාගේද Ag2CrO4 solid සමානයි මොකද්ද සම්පූර්ණ සුළු කිරීම 4y ඝනය මොකද්ද 4y ඝනය මොකද්ද ඒකක ලෙස මේ තියෙන්නේ ඒකකය මවුල ඝනය මේ ඉස්සර මේ පැත්තෙන් ඒකේ සඳහන් කරන්න ඕනේ මම මෙතනින් සඳහන් කරනවා මවුල ඝනය mol ඝනය dm ඍණ 9 ලෙස අපිට මෙතන ඒකකය ලබා ගන්න පුළුවන් හරිද දැන් මේ විසඳීම මේ ගැටලුවේ තවත් පොඩ්ඩක් ස්වල්පයක් ඉදිරියට ගමන් කරනවා මොකද අපිට දීලා තියෙන්නේ මොකද්ද දැන් දීලා තියෙනවා KSP යගේ හොයන්න කියන්නේ මොකද ද්‍රාව්‍යතාවයේ y තමයි හොයන්න කියලා තියෙන්නේ. හරි. right. එතකොට අපි කොහොමද KSP දීලා තියෙනවා නම් ද්‍රාව්‍යතාවයේ y කියන කොටස හොයන්නේ. හරිද? right. එහෙනම් KSP යගේ මොකක්ද දීලා තියෙන්නේ? KSP දීලා තියෙනවා. හරිද? මේ KSP දීලා තියෙන මේ ගැටලුවේ කොච්චර දීලා තියෙන්නේ? 32 ගුණ කිරීම 10^12. මොකද ඒකකයේ මවුල ඝනය dm ඍණ 9. KSP දීලා තියෙනවා. හරිද? එහෙනම් KSP යගේ ආදේශ කරගත්තා මෙතෙන්ද. ප්‍රකාශය මොකද? 4y y ගන්නේ y හොයන්නේ යන්නේ. නිසා මෙතන ඒකකේ දැන් අපි දාන්නේ නැහැ. හරිද? මොකද KSP එක සහිතව දැම්මම y හොයන්නේ යන්නේ. එහෙනම් මෙතන මේකට දාන ප්‍රකාශන ඒකක අපි දාන්නේ. මොකද KSP වල ඒකක අපි මේ ඒකකම ඉන්නේ. ඒක මෙතන යොදාගත්තා. y යුක්ත කරගන්නේ 4y y ගන්නේ. ඔන්න මෙන්න 4y y ගන්නේ මෙන්න KSP වලගේ මෙතනින් ලබා ගත්තා. උෂ්ණ නියත දීහිදී ඒක මෙතෙන් ආදේශ කරගත්තා. හරිද? right. දැන් බලන්න y ගණය සමානයි 32 බෙදීම 4 වාරයක් 10^12යි ඒකගේ මවුල ඝනය dm ඍණ 9. හරිද? right. තවත් ඉදිරියට ගියොත් එහෙම dm ඍණ 9. right. එහෙනම් y සමානයි 32 බෙදීම 4 කියන්නේ 32 බෙදීම 4 8ක් එන්නේ 8 ගුණ කිරීම 10^12යි මවුල ඝනය dm ඍණ 9 මොකද්ද y ඝනය. හරිද? y ඝනය. එහෙනම් y සමානයි දෙකේ කීවෙනි බලය? දෙකේ තුන්වෙනි බලය. මෙතන මූලය ගත්තොත් 2 එන්නේ y ඝනයනේ. y ඝනය මෙතන ඝන මූලය ගත්තොත් එහෙම
මෙතන දෙකේ තුන්වන බලයෙන් 8යි කියන්නේ එහෙනම් මෙතන එන්න ඕනේ මොකද්ද? දෙක ගුණ කිරීම y සමානයි දෙක ගුණ කිරීම 10 දින 12 මූලය කීයක් දෙන්න ඕනේ? 12 මූලය අපිට එන්න ඕනේ 4ක් 10 දින 4යි මවුල ඝන ඩෙසිමීටරයට කියලා අපිට මේකේ ද්‍රාව්‍යතාවය ලබා ගන්න පුළුවන්. ද්‍රාව්‍යතාවය ගත්තොත් එහෙම දෙක ගුණ කිරීම 10 දින 4යි ඝන ඩෙසිමීටර මවුල ලෙස අපිට ලබා ගන්න පුළුවන්. මේකේ මූලය ලබා ගත්තොත් මූලය ලබාගත්ත දෙක ගුණ කිරීම 10 දින 4ක් කියලා මේකේ ද්‍රාව්‍යතාවය ලබා ගන්න පුළුවන්. එතකොට මේ ආකාරයට අපිට ද්‍රාව්‍යතා ගුණිතය සපයා දුන්නොත් දත්ත ලෙස ද්‍රාව්‍යතා ගුණිතය උපයෝගී කරගෙන ද්‍රාව්‍යතාවය සඳහා ප්‍රකාශනයක් ලබාගෙන y හා x යම් කිසි අකුරක් දීමෙන් ඒ ද්‍රාව්‍යතා ගුණිත ප්‍රකාශනයට අදාළව KSP නියතයට අදාළ දී ඇති නියතකයේ උෂ්ණත්වයේ එම උෂ්ණ නියත කීහිදී එයාගේ ආදේශ කිරීමෙන් ද්‍රාව්‍යතාවය කියන පදය y උක්ත කිරීමෙන් අදාළ අයනික සංයෝගයේ දීලා තියෙන උෂ්ණත්වයේදී ද්‍රාව්‍යතාවය මේ ආකාරයට ඔයගලන්ට ගණනය කරන්න පුළුවන්. හරි? රයිට්. එතකොට දැන් අපි මෙම KSP ද්‍රාව්‍යතා ගුණිතය කියන සමතුලිතතාවයේ දෙවෙනි කොටසට අදාළ වන තීරි කොටසේ මූලික සිද්ධාන්තය මේ සරල සිද්ධාන්තය ඒක මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මොකද මේ ගැඹුර මීට සෑහෙන ඉස්සරහන් තියෙන්නේ. ගැඹුර ගොඩක් ඉස්සරහන් තිබුණාට මේකේ තීරි කොටස් ප්‍රමාණය ඉතාම අඩුයි. අඩු තීරි එකක් තියෙන්නේ. එතකොට ඊට සම්බන්ධ මූලික ගැටලු පළවෙනි මේ නිබන්ධනයේ පවතින ගැටලු අංක 1 2 3 සහ 4 සහ 5 කියන ඒවා සම්පූර්ණයෙන්ම ඔයගලන්ට පොදු අයන ආශාරණය කොමන් නයින් ඉෆෙක්ට් කියන තියරි එක ඒක මම ඊට පස්සේ සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු වෙන පොදු අයන ආශාරණය කියන තියරි එක දක්වා දෙන සියලුම ගැටලු ඔබට තියෙන මේ දැනුම භාවිතයෙන් ඔබට විසඳන්න පුළුවන්. ඒ නිසා මේ ටියුට් එක මේ නිබන්ධනය පාවිච්චි කරලා නිබන්ධනය ලබාගෙන සමතුලිතතාවය යටතේ දෙවෙනි කොටස අයනික සමතුලිතතාවය සම්බන්ධව මීට අදාළ අභ්‍යාස 1 සිට 5 දක්වා ගැටලු ටික සම්පූර්ණයෙන්ම මම මේ ගන්න එකට උදාහරණ අධ්‍යයනය කරමින් ඒව නැවත විසඳීමෙන් දැනුම තවදුරටත් ඕගොල්ලෝ තහවුරු කරගෙන මේ ගැටලු ටික 1 සිට 5 දක්වා ගැටලු ටික විසඳන්න ඉන්න අනතුරු අපි පොදු අයන ආචරණය කොමන් නයින් ඉෆෙක්ට් කියන සංකල්පය සහ ඔබට තියෙන තීරය සහ ඊට අදාළ ගණනය කිරීම අපි සාකච්ඡා කරමු. හරි?